ආයුබෝවන් දැන් අද අපිට සාකච්ඡා කිරීම අද අපි ආරම්භ කරනවා මේ අපේ විෂය නිර්දේශයේ පළවෙනි එකකෙන්. ඒතර බලාපොරොත්තු වෙනවා පළවෙනි එකකෙන් පටන් අරගෙන දිගට සාකච්ඡා කරගෙන යන්න. පළවෙනි එකකේ තියෙන මේ ව්‍යාපාර සඳහා මූලික ගණිතයේ යෙදීම. මේ මූලික ගණිතයේ යෙදීම උදාහරණයකට ප්‍රතිශත ගමුකෝ. මේ දේවල් සාකච්ඡා කරාට පස්සේ අපිට සම්බන්ධ වෙනවා මාතෘකාවක් මුදල් හා සම්බන්ධ ගණිතය. ඒතර මුදල් හා සම්බන්ධ ගණිතය ගත්තාම ඒ යටතේ අපි සාකච්ඡා කරනවා මුදලේ කාලාගය පිළිබඳව. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා සුළු පොලිය වැල් පොලිය එතන ඉඳන් දිගටම සාකච්ඡා කරගෙන යනවා. එතකොට වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ට ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ගණකාධිකාරීවරයා ගණුදෙනු කරන්නේ මුදල් සමග මුදල් හා සම්බන්ධ වෙන ගණිතය තමයි අපි කියන්නේ මොකද්ද? මූල්‍ය ගණිතය ෆයිනෑන්ෂල් මැතමැටික්ස් කියලා කියන්නේ මෙන්න මේ කැලල. ඉතින් අපි එතනින් තමයි අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරගෙන යාම සඳහා right. එතකොට දැන් පළමුවෙන්ම මම පොඩි සටහනක් ඔයාලට සකස් කරලා තියෙනවා මේ භාග සංඛ්‍යා. භාග සංඛ්‍යා. එහෙමත් නැත්නම් දශම සංඛ්‍යා. භාග සංඛ්‍යයි දශම සංඛ්‍යයි කියන ඉතින් ඔයා දන්නවා භාග සංඛ්‍යාවක් කිව්වහම ලවයක් තියෙනවා හරයක් තියෙනවා. ඊට පස්සේ දශම සංඛ්‍යාවක් ගත්තාම දශම තිතත් එක්ක තියෙන සංඛ්‍යාවක් නේ අපි දශම සංඛ්‍යාවක් කියන්නේ. ওই දෙවර්ගයේ මොනා හරි සංඛ්‍යාවක් ඔයාලට දීලා තියෙනවා නම් ඒක ප්‍රතිශතයක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රතිශත අගය. ප්‍රතිශතයක් බවට පරිවර්තනය කිරීම සඳහා අපි කරන්න ඕනේ මොකද්ද? මේක වැඩි කරන්න ඕනේ කීයද? 100. ඒතර උදාහරණයක් කරේට මම ගත්තොත් ඔයාට 4න් 1යි කියන භාග සංඛ්‍යාව දීලා තියෙනවා කියලා හිතමුකෝ. මේ 4න් 1යි කියන භාග සංඛ්‍යාව ඔයා ප්‍රතිශතයක් කරන්න නම් මොකද මේකට අනුව කරන්න ඕනේ වැඩි කරන්න ඕනේ 100. ඒතර 100න් වැඩි කරාම ඔයාගේ මේ 4 ඉලක්කමයි මේ 100යි සුළු වෙනවනේ. ඔයාට එන 25යි. මේ 25 කියලා කියන්නේ ප්‍රතිශතය. ප්‍රතිශතය 125යි. තව එකක් ගත්තොත් දශම 1.2 මේක භාග සංඛ්‍යාවක් මේක ඇවිල්ලා දශම සංඛ්‍යාවක් මේක ප්‍රතිශතයක් කරනවා නම් මොකද කරන්න ඕනේ 100 වැඩි කරන්න ඕනේ 100 වැඩි කරාම ඔයාලට එනවා කී 112යි right දැන් එතකොට භාග නැත්තම් දශම ප්‍රතිශත කරනවා වගේම ඔයාලට අවශ්‍ය වෙන ප්‍රතිශත සංඛ්‍යා දශම නැත්තම් භාග බවට පරිවර්තනය කරන්නත් වැදගත් වෙනවා ඒ කියන්නේ මේකේ අනිත් පැත්ත කරන්න ඕනේ මේකේ අනිත් පැත්ත කරන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? මේ පැත්තට යද්දි 100න් වැඩි කරා නම් මේ පැත්තට යද්දි මොකද කරන්නේ? 100න් බෙදන්න ඕනේ. ඉතින් මම උදාහරණයක් කරේට ගත්තොත් 120 මේක ඇවිල්ලා ප්‍රතිශතයක්. මේක භාග සංඛ්‍යාවක් නැත්නම් දශම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනවා නම් ඔයා කරන්න ඕනේ මොකද්ද? 20 බෙදන්න ඕනේ 100න්. 100න් බෙදුවාම මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. දෙක බෙදීම 10 ඒකත් සුළු කරොත් අපිට එන්නේ කීයද? එක බෙදීම 5යි. ඉතින් භාග සංඛ්‍යා දශම සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නත් පුළුවන්. මේක දශම බවට පරිවර්තනය කරොත් ඔයාට එන්නේ කීයද? දශම 2යි. ඒක තමයි මම ඔයාට මුලින්ම දාලා තියෙන්නේ ඒ පිළිබඳව සටහනක්. ඊළඟට අපි දන්නවා දෙවනුව දෙවෙනුව ගත්තොත් අපි දන්නවා මේ ලාභය සමානයි. ලාභය සමානයි විකුණු මිල. මිල ඍණ පිරිවැය. ඒතර එක ඒකකයක් සඳහා ලාභය ගත්තොත් ලාභය සමානයි විකුණු මිල ඍණ පිරිවැය. අපි බහුකාලීනව ලාභය සමානයි මුළු ආදායම ඍණ මුළු පිරිවැය කියලාත් කතා කරනවා. දැනට හිතාගන්න ඒකකයක් ලාභය ගත්තොත් ඒකකයේ විකුණුම් මිල ඒකෙන් අඩු කරන්න ඒකකයක පිරිවැය. ඒතර ලාභය සමානයි ප්‍රොෆිට්. ප්‍රොෆිට් එක
විකුණුම් මිල කියලා කියන්නේ selling price selling price ඍණ පිරිවැය කියලා කියන්නේ මොකද්ද cost එක. ඒතර ඔය මේ විදිහට අඩු කරාම ඔයාට එනවනම් ධන රාශියක්. ඉතින් ධන රාශියක් කියන එක ගණිතේ නිරූපණය කරන්න මොකද්ද? බිඳුවට වඩා විශාලයි කියලානේ අපි කියන්නේ නේ. ඒතර බිඳුවට වඩා විශාලගයක් එනවනම් අපි කියනවා අපිට තියෙන්නේ මොකද්ද? ලාභයක කියලායි ප්‍රකාශ කරන්නේ. right? તો දැන් උදාහරණයක් කරලා ගත්තොත් අපි ගන්නවා භාණ්ඩයක් ගන්නවා රුපියල් 100ක් දීලා මිලට. අරගෙන රුපියල් 110ට වික්කොත් right? විකුණුම් මිල 110යි පිරිවැය රුපියල් 100යි 110න් 100ක් අඩු කරාම අපිට එන්නේ කීයද? 10. ඒතර ඒක ධනාගයක් නේ. ධනාගයක් නම් අපිට තියෙන්නේ ඇත්තටම ලාභයක්. ඒතර මේක ඍණාගයක් වෙනවනේ. මේක ඍණාගයක් තියෙනවා නම් අපි කියන්නේ මොකද්ද? අලාභයක් කියලා ප්‍රකාශ කරන්නේ. දැන් අපි තුමු මේ භාණ්ඩවල තියෙනවනේ නැශ්‍ය භාණ්ඩ කියලා. අපි තුමු දැන් පළතුරක් අපි ගේනවා මිලදී ගන්නවා. අඹ ගෙඩියක් මිලදී ගන්නවා. අඹ ගෙඩියක් ගන්නේ රුපියල් 20ට. අරගෙන අපි 25ට විකුණන්න දැම්මට දැන් විකුණ ගන්න බැරි වෙලා ඉතුරු වෙනවා. හැබැයි අඹ ගෙඩිය නරක් වේගෙන යනවා. අඹ, තක්කාලි ඒ වගේ දේවල් ගත්තොත් නරක් වේගෙන යනවා. නරක් වේගෙන යනකොට අපි මොකද කරන්නේ? දෙනවා මේ මිල අඩු කරලා රුපියල් 20ට ගත්ත එක රුපියල් 15 ගානේ හැරි අපි විකුණලා දානවා. එතකොට එහෙම එකක් වුණොත් ගත්තේ රුපියල් 20ට වික්කේ රුපියල් 15ට උනාම 15න් 20ක් අඩු කරොත් අපිට එන්නේ මොකද්ද? ඍණ 5ක් එන්නේ ඍණ ගාණක් එන්නේ ඍණ ගාණක් එනවා නම් අපි කියනවා මොකද්ද? අලාභයක් කියලා ප්‍රකාශ කරන්නේ. ඒ පිළිබඳව තමයි මගේ දෙවෙනි කොටුව තුල මම සටහන දාලා තියෙන්නේ. right? ඊළඟට අපිට නෝ මේ වැදගත් කොටසක් මේ අධිකය. අධිකයට අපි කියනවා මාකප්. ඊට පස්සේ තව එකක් එනවා ආන්තිකය. ආන්තිකය ගත්තොත් ආන්තිකය කියලා කියන්නේ මොකද්ද? මාජින්. right? ඒතර අධිකය කියලා අපි සඳහන් කරන්නේ මොකද්ද? අපි ලාභය ප්‍රකාශ කරනවා පිරිවැයේ ප්‍රතිශතයක් හැටියට. ඒතර අධිකය ගත්තාම අපි කරන්නේ ලාභය බෙදනවා පිරිවැයෙන්. ලාභයේ පිරිවැයට දරන අනුපාතය ප්‍රතිශතයක් හැටියට ප්‍රකාශ කරාම අපිට එන්නේ මොකද්ද? අධිකය. ඊට පස්සේ ආන්තිකය සම්බන්ධයෙන් ගත්තාම ආන්තිකය කියලා කියන්නේ ලාභය විකුණුම් මිලට. ලාභය විකුණුම් මිලට දරන අනුපාතය ප්‍රතිශතයක් හැටියට. ඉතින් මේවා සම්බන්ධයෙන් මේ කෙටි ප්‍රශ්න සම්බන්ධ වෙන්න පුළුවන් ජනප්‍රිය කෙටි ප්‍රශ්න අධිකයත් ආන්තිකයත් අතර වෙනස ඔයා හොඳට අඳුරගන්න. අධිකය ගණනය කරද්දී ලාභය බෙදන්නේ පිරිවැයෙන් ආන්තිකය ගණනය කරද්දී ලාභය බෙදන්නේ විකුණුම් මිලෙන් බෙදන්නේ. ඊට පස්සේ තියෙනවා අපිට මේ ප්‍රතිශත වෙනස් වීම සම්බන්ධයෙන් තියෙනවානේ. ඒතර ප්‍රතිශත වෙනස් වීම ගත්තොත් ප්‍රතිශත වෙනස් වීම. ඒතර ප්‍රතිශත වෙනස් වීම ගත්තොත් ප්‍රතිශත වෙනස් වීම සමානයි වෙනස බෙදන්න මුල්ලගෙන් මේක වැඩි කරන්න 100න්. වෙනස බෙදීම මුල්ලගය වැඩි කිරීම 100ට කියන එකට තමයි අපි කියන්නේ මොකක්ද? ප්‍රතිශත වෙනස් වීම කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ අපිට පොඩි සටහනක් මම දාලා තියෙනවා වට්ටම් ඩිස්කවුන්ට්ස්. ඒතර වට්ටම් ගත්තොත් වට්ටමක් දෙන්නේ දැන් සමහරක් වෙලාවට අපි බාන්න මිලදී ගන්නවා මේ අත්පිට මුදලට. අත්පිට මුදලට මිලදී ගත්තාම වෙලෙන්ද අපිට මොකද කරන්නේ? අපිට දෙනවා මේ මිලෙන් යම් කිසි ප්‍රතිශතයක් මොකද කරන්නේ? අඩු කරනවා. 100ට 5ක දෙනවා ඩිස්කවුන්ට් එක. 100ට 10ක. අපි දකිනවා මේ කීර් සුපර් මාකට් එහෙම ගියාම ගොඩක් වෙලාවට 125 ඩිස්කවුන්ට් තියෙනවා 130 තියෙනවා. රයිට්? වෙන සුපර් මාකට් වලත් එහෙමමයි. රයිට්? දෙනවා අපිට මිලේ අඩු කිරීමක් කරනවා. ඒ අඩු කරන ප්‍රමාණයට තමයි අපි කියන්නේ මොකක්ද? වට්ටමයි කියලා අපි සඳහන් කරන්නේ වට. ඉතින් ඔය කතා කරපු දේවල් එක්ක සම්බන්ධ ව්‍යාපාරික ලෝකයේ ගැටලු කීපයක් අපි අභ්‍යාසයක් හැටියට හදමු ඊළඟට. පළවෙනි ගාන.
පළවෙනි ගාන ගත්තොත් පළවෙනි ගාන කියනවා ලකුණු කළ මිල මාක් ප්‍රයිස් එක රුපියල් 10000ක් වන එක්තරා අයිටම් එකකට වෙළෙන්දා 10%ක වට්ටමක් ලබා දෙනවලු. රයිට්. එතකොට අයිටමේ මිල කීයද? අයිටමේ ලකුණු කළ මිල සමානයි රුපියල් 10000යි. රයිට්. ඒතර වට්ටම සම්බන්ධයෙන් කියනවා වට්ටම දෙන්නේ ප්‍රතිශතයක් හැටියට වට්ටම සමානයි. ඉතින් වට්ටම රුපියල් 1000යි කියලා එහෙම දෙන්නත් පුළුවන්. වට්ටම ප්‍රතිශතයක් හැටියට දීලා තිනවා කීයද? 10%. 10%ක වට්ටමක් දෙනවා නම් අපෙන් අහනවා මෙම භාණ්ඩය විකුණන මිල කොපමණද කියලා අහනවා. රයිට්. ඉතින් මේවා ගැන මේ ප්‍රතිශතත් එක්කනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට අපි පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙම. ඒතර දැන් ලකුණු කළ මිල 100ක් නම් ලකුණු කළ මිල රුපියල් 100ක් නම් වට්ටම කීයද? වට්ටම 10. 10ක් කියලා කියන්නේ ප්‍රතිශතයක් නම් ඔය හැම වෙලාවෙම සංසන්දනය කරන්න ඕනේ 100 කියන අගයත් එක්ක සංසන්දනය කරන්න ඕනේ. රුපියල් 100කට මිල ලකුණු කළ භාණ්ඩයක් සඳහා පාරිභෝගිකයට ලැබෙනවා කීයද? රුපියල් 10ක වට්ටමක් වෙනවා. වට්ටම 100ට 10 නම්. එහෙමනම් පාරිභෝගිකයා ගෙවන මිල ගත්තොත් රයිට් හැටියට ගන්න මේ 10 අඩු කරලා යන්නේ රුපියල් 90යි ගෙවන්නේ. ඉතින් අපෙන් අහනවා මේ රුපියල් 10000කට ලකුණු කළ මිල සහිත අයිටමයක් විකුණන්නේ කීයටද කියලා යහන්නේ. ඉතින් මේකේ අපි කරන්නේ මේ ලකුණු කළ මිල එකක් කියලා ගන්නවා. ලකුණු කළ මිල එකක් නම් වට්ටම කීයද? 10. එහෙනම් පාරිභෝගිකයා ගෙවන මිල ගත්තොත් රුපියල් 90යි. ඒතර රුපියල් 100කට ලකුණු කරපු අයිටමයක් පාරිභෝගිකයා ගන්න රුපියල් 90ට. එහෙනම් රුපියලට ලකුණු කරපු එකක් ගන්න කීයද? 90 බෙදීම 100ට. ඉතින් මේකට අපි කියනවා ඒකක ක්‍රමය කියලා. යුනිටරි මෙතඩ්. ඒකක ක්‍රමයේදී ලකුණු කළ මිල 100ක් නම් පාරිභෝගිකයා ගෙවන්නේ 110 ඩිස්කවුන්ට් එක ගියාම රුපියල් 90යි ගෙවන්නේ. ඒතකොට ලකුණු කළ මිල එකක් නම් මේක 100ක් නේ මේක 100ෙන් බෙදන්න ඕනේ. ඒතකොට එන්නේ 90 බෙදීම 100යි. එහෙනම් ලකුණු කළ මිල 10000ක් නම් පාරිභෝගිකයා ගෙවිය යුතු මිල කීයද? මේ එකකට මෙච්චරයි. එවනම් 10000කට කොච්චරද කියලා බලන්න 10000න් වැඩි කරන්න. 10000න් වැඩි කරාම මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. එන්නේ කීයද? රුපියල් 9000යි. රයිට්? ඉතින් මේවා එකක් නම් ඉතින් අපිට හිතින් හදා ගන්නත් පුළුවන් නේ. 10000න් 100ට 10ක් කියලා කියන්නේ 1000යි. 10000න් 1000 අඩු කරාම අපිට එනවා රුපියල් 9000යි. එහෙම කරන්නත් පුළුවන්. ඉතින් එක එක ක්‍රම තියෙනවා මේ ගණන් හදන යම් නිශ්චිත ක්‍රමයක් කියලා නැහැ. ක්‍රම කීපයක්ම තියෙනවා. ඉතින් තමන් එක ක්‍රමයකට පුරුදු වෙන්න. මම පළවෙනි ගණන් හන්ද අනිත් ක්‍රමයක් කිව්වොත් වට්ටම සමානයි රුපියල් 10000න් 110. 110 කියන එක ඔයා ප්‍රතිශතයේ භාග සංඛ්‍යාවක් කරන්න 10 බෙදෙනවා 100ෙන්. මේක සුළු කරාම ඔයාට එනවා කීයද? වට්ටම රුපියල් 10යි. එම නිසා භාණ්ඩේ විකුණුම් මිල ගත්තොත් ලකුණු කරපු මිල 10000යි. එකෙන් අඩු කරනවා වට්ටම රුපියල් 10යි. අඩු කරාම අපිට එනවා කීයද? 9000යි. රයිට්? ඉතින් තමන් මොකක් හරි එක ක්‍රමයකට අනුගත වෙන්න. ඊළඟට මම පොඩ්ඩක් වෙනස් ස්වරූපයක ගණනක් දීලා තිනවා. වානේ කබඩ් ස්ටීල් කබඩ්ස් නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙකු තම නිෂ්පාදන තොගවෙලෙන්දාට අලෙවි කිරීමේදී නිෂ්පාදන පිරිවැයට 40%ක් එක්කහුව කරනවලු. රයිට්?
මම ඔක පොඩි ගානේ කියන කතාව පොඩි රූපසටහනකින් පෙන්නන්නම්කෝ මේ විදිහට. රයිට්? මේ තියෙන්නේ නිෂ්පාදකයා. ඒතර නිෂ්පාදකයා නිෂ්පාදනය කරන භාණ්ඩය එකපාරටම පාරිභෝගිකයා අතට යන්නේ නැහැනේ. එහෙම යන භාණ්ඩක් තියෙනවා. ගොඩක් කලකට යන්නේ කාටද? තොග වෙලෙන්දට යන්නේ. තොග වෙලෙන්දා. තොග වෙලෙන්දාගෙන් යනවා කාටද? සිල්ලර වෙලෙන්දාට. සිල්ලර වෙලෙන්දාන් පස්සේ තමයි යන්නේ කාටද? පාරිභෝගිකයට. right? රෝකඩ සාමාන්‍ය ක්‍රියාදාමය. ඉතින් මේක කියනවා වාණේ කබඩ් නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙකු තම නිෂ්පාදන තොග වෙලෙන්දාට අලෙවි කිරීමේදී නිෂ්පාදන පිරිවැයට එක්කව කරනවලු 140ක්. එහෙමනම් නිෂ්පාදකයට රුපියල් 100ක් වෙච්ච භාණ්ඩයක් විකුණන්න කීයටද? 140ට. 140ක් එක්කව කරනවා. එහෙනම් මෙයා එකක් වෙච්ච එකක් 140 බෙදීම 100යි. ඊළඟට කියනවා මේ තොග වෙලෙන්දා දැන් එයා තොග වෙලෙන්දට වික්කනේ. දැන් තොග වෙලෙන්දා මොකද කරන්නේ? තමන් මිලදීගත් භාණ්ඩ සිල්ලර වෙලෙන්දාට විකිණීමේදී 120ක ලාභයක් එක්කව කරනවලු. එහෙනම් තොග වෙලෙන්දට 100ක් වෙච්ච එකක් එයා දෙන්න කීයටද? 120ට. right? ඊට පස්සේ සිල්ලර වෙලෙන්දා විසින් එම භාණ්ඩ පාරිභෝගිකයන්ට විකිණීමේදී 125ක ලාභයක් එකතු කර ලකුණු මිල සටහන් කරයි. ඒතර සිල්ලර වෙලෙන්දා මොකද කරන්නේ? 100ක් වෙච්ච භාණ්ඩයක් 125ක් එක්කව කරනවානේ. 125කට මොකද කරන්නේ? පාරිභෝගිකයට විකුණන එකයි කරන්නේ. right? එක් උත්සව සමයක ඔහු ලකුණු කළ මිලෙන් රුපියල් 1000ක වට්ටමක් පාරිභෝගිකයා වෙත ලබා දෙයි. යම් පාරිභෝගිකයෙකු අතර මෙතන විකුණද්දී මොකද කරන්නේ? ලකුණු කළ මිලෙන් අඩු කරනවා. ලකුණු කළ මිලෙන් මාක් ප්‍රයිස් එකෙන් අඩු කරනවා 1000ක් අඩු කරනවා. ඒක තමයි වට්ටම. right? ඉතින් අපිට කියනවා යම් මේ වාණි කබඩ් එකක් පාරිභෝගිකයෙක් මේ උත්සව සමයේදී මිලදී ගන්නවලු රුපියල් 20000කට. රුපියල් 20000කට මිලදී ගන්නවලු. අන්තිමටම ගෙවන්නේ මෙයා මිලට එන්නේ රුපියල් 20000යි. අපෙන් අහනවා මේ 20000ක් වෙච්ච වාණේ කබඩ් එක නිෂ්පාදකයට කොයිතරම් පිරිවැයක් වුණාද කියන එකයි අපෙන් අහන්නේ. එවනම් අපි එන්න ඕනේ ආපස්සට එන්න ඕනේ. ඒතර මේකනේ පාරිභෝගිකයා ගෙවපු මිල. එවනම් ලකුණු කළ මිල කීයක් වෙනවද? ලකුණු කළ මෙතනින් ගන්න. ලකුණු කළ මිල. ලකුණු කළ මිල ගත්තොත් කොහොමද එන්නේ? ඒකට 1000ක් එක්කව කරන්න ඕනේ නේ. රුපියල් 20000ට තව 1000ක් එක්කව කරන්න ඕනේ. එතකොට එනවා කිය රුපියල් 21000යි. ලකුණු කළ මිල ගත්තොත් රුපියල් 21000යි. දැන් එතකොට මේ පැත්තෙන් මෙහාට කියන්නේ සිල්ලර වෙලෙන්දගෙන් පාරිභෝගිකයට යද්දි තමයි 100 එකක් 125ට දෙන්නේ. તો දැන් ඔය පාරිභෝගිකයා ගෙවපු මිල දන්නවා 21000යි කියලා. ඔය හොයන්න ඕනේ මොකද්ද? සිල්ලර වෙලෙන්දට කීයක් වුණාද කියන එකයි හොයන්න ඕනේ. එහෙමනම් ඔයා එන්න ඕනේ මේක අනිත් පැත්තට එන්න ඕනේ. එහෙනම් මේක එකක් කරන්න ඕනේ. මේක එකක් වුණොත් මේ පැත්තට යනකොට කීයද දෙන්නේ? 100 බෙදීම 125යි. right? දැන් ලියනවා සිල්ලර වෙලෙන්දාට පිරිවැය. සිල්ලර වෙලෙන්දාට පිරිවැය ගත්තොත් කොහොමද එන්නේ? රුපියලක් වෙච්ච එකක් පාරිභෝගිකයා රුපියලක් ගෙවුවොත් සිල්ලර වෙලෙන්දා ගෙවන්නේ මෙච්චරයි. 780ක් වෙන්නේ. ඒතර පාරිභෝගිකයා 21000ක් ගෙවුවා නම් කොච්චරක් වෙනවද කියලා බලන්න. 100 බෙදීම 125 වැඩි කරන්න ඕනේ කීයද? 21000න් වැඩි කරන්න ඕනේ. right? ඒක කැල්කියුලේටරේ පාවිච්චි කරලා ඒක සුළු කරොත් කැල්කියුලේටරේ මේ භාග සංඛ්‍යා හැම සුළු කරනවානේ.
ඒතර ඒ වගේ වෙලාවවලට මේ වරහන් දාලා සුළු කරා නම් තමයි හොඳ. ඉතින් ඔයා වරහන විවෘත කරන වරහන ප්‍රෙස් කරන්න 100 බෙදීම 125. දැන් වරහන වහන්. ඒක වැඩි කිරීම 21000. ඒතර 21000න් වැඩි කරාම ඔයාට එනවා කීය 16800ක් එනවා. රුපියල් 16800. දැන් සිල්ලර වෙලෙන්දට පිරිවැය කොච්චරක්ද කියන එක අපි දන්නවා. දැන් බලන්න ඕන තොග වෙලෙන්දාට පිරිවැය. තොග වෙලෙන්දාට පිරිවැය. තොග වෙලෙන්දාට පිරිවැය හොයන්න නම් ඔයා ආපස්සට එන්න එපා. තොග වෙලෙන්දාට 100ක් වෙච්ච එකක් එයා විකුණන්නේ 120ට. එවනම් එයාට එකක් මේ පැත්තට ආපස්සට එනකොට ගන්න ඕනේ. එකක් වෙච්ච එකක් මේ පැත්ත කීයද? 100 බෙදීම 120යි. එවනම් මෙයාට පිරිවැය හොයන්න ඔයා 100 බෙදීම 120 වැඩි කරන්න ඕන කීයද? මේ ගාන 16800. right? ඒක ගණක යන්ත්‍රය පාවිච්චි කරලා සුළු කරොත් ආයි වරහණක් විවෘත කරගන්න 100 බෙදීම 120 වරහණ වහන්න වැඩි කිරීම 16800. එතකොට යනවා රුපියල් 14000යි. දැන් අපි දන්නවා තොග වෙලෙන්දට රුපියල් 14000යි. right? ඊට පස්සේ අපි ගහනවා තොග වෙලෙන්දට 14000යි. දැන් ගහනවා නිෂ්පාදකයාට පිරිවැය. නිෂ්පාදකයාට පිරිවැය. නිෂ්පාදකයාට පිරිවැය හොයන්න නම් ඔයා මේකෙන් පටන් ගන්න ඕනේ. මේක එකක් නම් මේ පැත්තට එනකොට එන්නේ කීය? 100 බෙදීම 140යි. නම් මෙතන එන්න ඕනේ 100 බෙදීම 140. මේක වැඩි කරන්න ඕනේ තොග වෙලෙන්ද ගත්ත ගාන 14000න් වැඩි කරන්න ඕනේ. ඒතර මේක සුළු කරාම ඔයාලට එනවා රුපියල් 100 බෙදීම 140 වරහන වහන්න වැඩි කිරීම 14000. right? උත්තර එනවා කියේ රුපියල් 10000ක් එනවා. right? මොන නිෂ්පාදකයාට පිරිවැය රුපියල් 10000යි. ඉතින් මේ තියරි උගන්වද්දී මේ විදිහට අපි ඉගෙනුවට ඔයා දන්නවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඔයාට එන්නේ මොකද්ද? MCQ පේපර් එකක් එන්නේ. ඉතින් MCQ පේපර් එක හැම ගානම ලේසි ගණන් වෙන්නෙත් නැහැ, හැම ගානම අමාරු ගණන් වෙන්නෙත් නැහැ. ඉතින් අතරින් පතර මේවා ගානක් ඔයාට තිබ්බොත් ඒකට සමහරක් වෙලාවට වැඩි කාලයක් ගත වෙයි. right? වැඩි කාලයක් ගත වෙයි. ඒ වැඩි කාලයක් ගත වුණාට තව සමහරක් ගණන් වලට බලපු ගමන් උත්තරේ ලියන්න පුළුවන් ඒවත් එක්ක බැලන්ස් කරලා ගන්න ඕනේ. right? අපි යන් ඊළඟ ගානට. ඊළඟ ගාන ගත්තොත් කියනවා මේ ඊළඟ ගත්තොත් ඊළඟ ප්‍රකාශ කරනවා මංගලිකා ඇපරල් හැන්ඩ්ලූම් සාරියක් 10%ක ආන්තිකයක් සහිතව විකුණයි. ආන්තිකයක් කියපු ගමන් අපි දන්නවා මොකද්ද? ලාභය බෙදලා තියෙන්නේ මොකද්ද? විකුණුම් මිලෙන් බෙදලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා විකුණුම් මිල ලාභය. මෙන්න මේ විචල්‍යයන් තුන අතර සම්බන්ධතාවයට ගන්න පුළුවන් ඔය ආන්තිකය කියන කතාවෙක. ආන්තිකය 10%ක ආන්තිකයක් කියලා කියන්නේ. ඒතර විකුණුම් මිල 100ක් නම් ලාභය කීයද? 10. ඒකත් අපි දන්නවා ආන්තිකය කියලා කියන්නේ මොකද්ද? ලාභයේ බෙදීම විකුණුම් මිල වැඩි කිරීම 100. ඒතර විකුණුම් මිල 100ක් නම් ලාභයේ රුපියල් 10ක් නම් පිරිවැයකරණය කරන්න පුළුවන්. ඔයාට අඩු කළා. පිරිවැය කීයද? රුපියල් 90යි. right? එතකොට ඔයාගේ ඒ දීපු ප්‍රකාශනයෙන් ආන්තිකය කියන කතාවෙන් ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ මොකද්ද? විකුණුම් මිලයි ලාභයයි පිරිවැයයි සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් ඔයාට කියනවා සාරියක පිරිවැය 9000ක් ලුවා. ඒක පිරිවැය 9000ක් කියලා දීලා තියෙන පිරිවැය. ඒක දීලා තියෙන පිරිවැය නම් ඔයගෙන් අහන්නේ මොකද්ද? ලාභය අහන්නේ. ලාභය කොච්චරද කියලා තමයි ඔයගෙන් අහන්නේ. මේ කීයද කියලා තමයි අහන්නේ.
එහෙමනම් මේ දෙක අතර සම්බන්ධතාවය ගන්න පිරිවැය එකක් නම් දීලා තියෙන එක කරගන්න. එකක් නම් ලාභය ඉන්නේ කීයද? 10 බෙදීම 90යි. ඒතර එහෙමනම් පිරිවැය එකක් වෙනකොට ලාභේ 10 බෙදීම 90ක් නම් 9000ක් වෙනකොට කොච්චරක්ද කියලා බලන්න. ඔයාලට පුළුවන් කීය? 10 බෙදීම 90 වැඩි කරන්න කීයද? 9000න් වැඩි කරන්න. ඉතින් 9000න් වැඩි කරාම ඔයාලට එනවා කීයද? රුපියල් 10යි. කැල්කියුලේටර් එකකට පුළුවන් සුළු කරන්න. 90යි 9000යි සුළු කරොත් ඔයාලට එන්නේ 100යි. 100ව 10ක් ඔයාලට එන්නේ කීයද? 10යි. ඒ ඇවිල්ලා ආන්තිකයේ සම්බන්ධයෙන් ගැටලුවක්. ඊට පස්සේ ඔයා ගත්තොත් ඊළඟ කියනවා ඊළඟ ප්‍රකාශ කරනවා සීමා සහිත A 15%ක අධිකයක් සහිතව. ඒතර 15%ක අධිකයක් නම් අධිකය සම්බන්ධ වෙන්නේ පිරිවැයත් එක්ක. පිරිවැය ලාභය අතර සම්බන්ධතාවයට හිතා ගන්න පුළුවන්. පිරිවැය ලාභයයි විකුණුම් මිලයි. ඒතර 15%ක අධිකයක් කියලා ප්‍රකාශ කරන්නේ. 15%ක අධිකයක් නම් පිරිවැය 100ක් නම් ලාභය කීයද? 15යි. රයිට්. එහෙමනම් විකුණුම් මිල ගණනය කරන්න පිරිවැයට ලාභය එක්කව කරන්න බෑ. මේක එනවා කීයද? 115ක්. රයිට්. දැන් අපෙන් අහනවා සහිතව ඩෙනිම් කලිසමක් රුපියල් 6900ක මුදලකට විකුණයි. උපයන ලාභය කොච්චරද කියලා අහන්නේ. විකුණුම් මිල තමයි දීලා තියෙන්නේ. මේක ඇවිල්ලා 6900යි කියලා දීලා තියෙන්නේ. 6900ක් නම් මෙතන ලාභය කොච්චරද කියලා අපෙන් අහන්නේ. ඒ සඳහා අපිට දීලා තියෙන්නේ මේකනේ. ඒක එකක් කරගන්න. ඒක එකක් කරගත්තොත් අපිට එනවා කීයද? 15 බෙදීම 115ක්. ඉතින් මේක ගණනය කරන්න ඕන මොකද්ද? 15 බෙදීම 115 වැඩි කරන්න කීයද? 6900. එකක් මෙච්චර නම් 6900ක් කොච්චරද කියලා දැනන්නේ. එහෙමනම් 15 බෙදීම 115. රයිට්? මේක වැඩි කිරීම 6900. ගතොත් එනවා කීයද? රුපියල් 900යි. ලාභය එන්නේ කීයද? රුපියල් 900යි. බලන්න ඊළඟට ක්‍රමයෙන් පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. ඊළඟේ කියනවා මේ මෙම වසරට අදාළව ආයතනයක තොරතුරු කීපයක් පහත දැක්වේ. ස්ටඩි පැක් එකේ තියෙන ඔය හා සමාන ගාණක්. right යම් වසරකට අදාළව මෙම වසර කියලා මම දන්නම්කෝ right right කියනවා මේ විකුණුම් මිල ගත්තොත් විකුණුම් මිල ඒකකයක විකුණුම් මිල ඒකකයක විකුණුම් මිල ඒකකයක විකුණුම් මිල ගත්තොත් අපිට දීලා තියෙනවා රුපියල් 200යි රුපියල් 200යි ඊට පස්සේ කියනවා විකුණුම් ඒක ගණන ගත්තොත් විකුණුම් ඒකක ගණන විකුණුම් ඒකක ගණන ගත්තොත් ගණන සමානයි 1000යි ඊට පස්සේ ස්ථාවර පිරිවැය ගත්තොත් ස්ථාවර පිරිවැය රුපියල් 40000යි ස්ථාවර පිරිවැය සමානයි රුපියල් 40000යි ඊට පස්සේ දීලා තියෙනවා මේ ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය ගත්තොත් ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 50යි. රයිට් ඔය තොරතුරු ටික අපිට දීලා තියෙනවා. ඊට පස්සේ මේ ලබන වසර සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා මේ වසරනේ ඊට පස්සේ මෙතන එන්නේ ලබන වසර. ඊළඟ වර්ෂයේ ගත්තොත් ඊළඟ වර්ෂයේ විකුණුම් මිල 5%කින් වැඩි කිරීමට අපේක්ෂා කරන අතර
විකුණුම් මිල 105කින් වැඩි කරනවා නම් මේ අවුරුද්දේ ඒකකයක විකුණුම් මිල කොච්චරක් වෙනවද? 200 දැන් 105කින් වැඩි කරනවා කියලානේ කියන්නේ. අර දැන් මෙහෙම එකපාර ගණනය කරන්න පුළුවන්ද? 105කින් වැඩි කරනවායි කියලා කියන්නේ මොකද්ද? 100ක් වෙච්ච එකක් ඊළඟ අවුරුද්දේ විකුණන්නේ කීයද? 105කට. එහෙමනම් රුපියලක් වෙච්ච එකක් ඊළඟ අවුරුද්දේ විකුණන්නේ කීයද? 105 බෙදීම 100කට. ඒ කියන්නේ 1.05යි. ඉතින් ඔයා මේවා ගණන් ටිකක් හදාගෙන ගියාම ඔයාට ඔය එකපාරටම ඔය 1.05 කියන අගය ගැන හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔයා ලබන වසරේ මිල ගත්තොත් මේක වැඩි කරන්න කීයද? 1.05 වැඩි කරන්න. 1.05න් වැඩි කරොත් ඔයාට එනවා රුපියල් වලින් 200 වැඩි කිරීම 1.05. වැඩි කරාම ඔයාට එනවා කීයද? 210. එතකොට මේ වසරේ රුපියල් 200ක් වෙච්ච භාණ්ඩය 105ක ප්‍රමාණයකින් මිල වැඩි කරාට පස්සේ ඊළඟ අවුරුද්දේ විකුණන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේක්ෂා කරන්නේ රුපියල් 210කට. දැන් මිල වැඩි කරාම ඉතින් අපි දන්නවනේ ඉල්ලුම් න්‍යායට අනුව විකුණුම් ප්‍රමාණය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න එපේ. ඒතර විකුණුම් ප්‍රමාණය මේ ගානේ කියනවා මොකද වෙන්නේ? 10%කින් පහත වැටෙනු ඇතයි පුරෝකථනය කර ඇත. ඒතර 10%කින් පහත වැටෙනවා කියලා කියන්නේ මොකද්ද? විකුණුම් ප්‍රමාණය 100ක් වුණා නම් 10%කින් පහත වැටෙනවා කියලා කියන්නේ කීයද? දැන් 90යි. ඒතර විකුණුම් ප්‍රමාණය එකක් නම් 90 බෙදීම 100යි. ඒතර විකුණුම් ප්‍රමාණය මේ අවුරුද්දේ දීලා තියෙනවනේ 1000යි කියලා. මනම් 1000ක් නම් මේ කියන්නේ කීය? 1000 වැඩි කිරීම 90 බෙදීම 100යි. ඒතර වැඩ එන්නේ කීයද? 900යි ඉන්නේ. ඒතර විකුණුම් ප්‍රමාණය පහත වැටලා තියෙන විකුණුම් ප්‍රමාණය ඒකක 900යි. විකුණුම් ප්‍රමාණය ඒකක 900යි. ඊළඟට ප්‍රකාශ කරනවා තවද විචල්්‍ය පිරිවැය 105කින්ද ස්ථාවර පිරිවැය 120කින්ද ඉහළ යන බව ගණන් බලාගෙන ඇත. ඒතර විචල්්‍ය පිරිවැය ගත්තොත් විචල්්‍ය පිරිවැය යනවාද? විචල්්‍ය පිරිවැය නම් මෙන්න මේ ලයින් එකේ විචල්්‍ය පිරිවැය 100ට විචල්්‍ය පිරිවැය යනවා 105කින් ඉහළ යනවා. එහෙනම් රුපියල් 50ක් වෙච්ච එකක් කීයටද වෙන්නේ? 105කින් ඉහළ යනවා කියලා කියන්නේ 105 වෙනවා. මේක 100 බෙදන්න ඕනේ හරි ගන්න හොයන්න. ඒත් මේක සුළු කරාම වාට එන්නේ කීයද? 50 වැඩි කිරීම 1.05. 50 වැඩි කිරීම 1.05. ඒතර වාට එනවා 52.50. ඒතර ගිය අවුරුද්දේ රුපියල් 50ක් වෙච්ච ඒකකයක විචල්්‍ය පිරිවැය මේ අවුරුද්දේ මොකද වෙන්නේ? 52.50ක් වෙනවා. ඒතකොට ස්ථාවර පිරිවැය ගත්තාම ස්ථාවර පිරිවැය වැඩි වෙනවලු 120කින්. ඒතකොට ස්ථාවර පිරිවැය 40000යිනේ. ඒක වැඩි වෙන්න ඕනේ 120කින් කියලා කියන්නේ කීයද? 100ක් වෙච්ච එකක් 120ක් වෙනවා. එවන එකකට කීයද බලන්න 100ෙන් බෙදන්න. මම ඉතින් හිතනවා මම කීපයක්ම මේ විදියට ලියලා පෙන්නපු හන්දා ඔයාලට මේ ආකාරයට හිතා ගන්න පුළුවන් කියලා. ඉතින් 1.2 කියලා දාගත්තා නම් වඩා හොඳයි. ඒතර 40000 වැඩි කරන්න 1.2කින් 1.2කින් වැඩි කරාම ඔයාලට එනවා කීයද? 48000ක් වෙනවා මේක. ඒකටත් ඒකක තියෙනවා රුපියල් 48000යි. රයිට්? දැන් ගහනවා මෙම වෙනස් වීම මත ලාභය ඇතිවන වෙනස ගණනය කරන්න කියලා කියන්නේ. ලාභය ඇති වෙන වෙනස. ඉතින් ලාභය ඇති වෙන වෙනස ගණනය කරන්න නම් ඔයා මේ අවස්ථාවේදී ලාභය කීයක්ද කියලා ගණනය කරන්න ඕනේ. මේ අවස්ථාවේදී ලබන වසරේදී ලාභය කොච්චරක්ද කියලා ගණනය කරන්න ඕනේ. ඒ දෙක අතර වෙනසෙන් තමයි වාට එන්නේ මොකද්ද? ලාභය ඇති වෙන වෙනස. ඒතර මේ අවුරුද්දේ ලාභය ගත්තොත් ඉතින් අපි දන්නවා මේ ලාභය සමානයි ආදායම ඍණ පිරිවැය. ලාභය සමානයි ආදායම ඍණ පිරිවැය. ඒතර මේ අවස්ථාවේදී ලාභය අපි P1 කියලා ගමුකෝ ප්‍රොෆිට් එක. P1 කියලා ගත්තොත් මේ අවස්ථාවේදී ආදායම කීයද? ඒකකයක් විකුණන්නේ
රුපියල් 200ට. එක ඒකකයක් රුපියල් 200යි විකුණන ඒකක ගණන 1000යිනේ. එවනම් 1000ක් විකුණුවොත් 200 ගානේ අපිට එනවා 200 වැඩි කිරීම 1000ක ආදායමක් අපිට එනවා. ඍණ පිරිවැය. පිරිවැය ගත්තොත් පිරිවැය අපි දන්නවා මුළු විචල්ල පිරිවැය ධන ස්ථාවර පිරිවැය. ඒතර ස්ථාවර පිරිවැය ගත්තොත් කීයදන්නේ 40000යි ධන විචල්ල පිරිවැය වාට දීලා තියෙන්නේ කොහොමද? ඒකකයකට රුපියල් 50ක් කියලා දීලා තියෙන්නේ. ඒකකයකට 50ක් නම් නිෂ්පාදනය කරපු එකක් ගානත් මේ ගානට සමාන වෙන්න එපැයි. මේ ගානට සමාන වෙන්න ඕන නම් මේක වැඩි කරන්න ඕනේ කියන්න. 10න් වැඩි කරන්න ඕනේ. ඉතින් මේක සුළු කරොත් එනවා මෙතන එනවා ලක්ෂ 2ක් එනවනේ. මේක සුළු කරොත් මෙතන එනවා 50000ක් එනවා. මේකත් එක්ක ගත්තොත් කීයද එන්නේ? 90000ක් එන්නේ. ඉතින් අවසාන උත්තරේට මම එකක දැම්මොත් රුපියල් 1,10,000ක ලාභයක් එනවා මේ අවස්ථාවේදී. රයිට්? රුපියල් 1,10,000ක ලාභයක් එනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව ගත්තොත් දෙවෙනි අවස්ථාවේදී ඒ අවස්ථාවේදී ලාභයේ P2යි කියලා මම ගත්තොත් P2 කොහොමද ගණනය කරන්නේ? ඒ අවස්ථාවේදී ආදායම. ඒ අවස්ථාවේදී ආදායම ගන්න ඒකකයක විකුණුම් මිල විකුණපු එකක සංඛ්‍යාවෙන් වැඩි කරන්න ඕනේ. විකුණුම් පරිමාණය වැඩි කරන්න ඕනේ. ඒතකොට දැන් විකුණුම් පරිමාව අඩු වෙලා හැබැයි ඒකකයක විකුණුම් මිල පොඩ්ඩක් වැඩි වෙලා. ඒතකොට 210 වැඩි කිරීම 900 තමයි ආදායම. එකෙන් අඩු කරන්න ඕනේ. පිරිවැය ගත්තොත් ස්ථාවර පිරිවැය 48000යි ධන විචල්ල පිරිවැය ගත්තොත් එකකට 52යි 750යි. ඒක වැඩි කරන්න ඕනේ. එකක් ගන්න කීයද දැන් 900යි. විකුණුම් පරිමාව දැන් අඩු වෙලා තියෙනවා. දැන් මේක සුළු කරොත් 210 වැඩි කිරීම 900. 210 900ෙන් වැඩි කරොත් 1,89,000යි. 1,89,000යි. අතන ගත්තොත් ඉස්සෙල්ලා හැමතිස්සෙම ඔයා කොහොමද දන්නව මේ ගණිතයේ මූලධර්ම වලට අනුව වන් බෙගුදරි කියලා නීතියක් ඔයා ඔලෙවලත් ඉගෙන ගත්තානේ. එහෙනම් මේ එකතු කරන්න කලින් ඔයා වැඩි කිරීම කරන්න එපයි. ඒ විදිහටම ඔයා කරන්න. කැල්කියුලේටර් එක කරනවා. නමුත් ඔයත් ඒ විදිහටම කරන්න. 52යි 750 වැඩි කරන්න 900. 900 වැඩි කරාම ඔයාට එනවා 47250ක්. ඒකට එක්කව කරන්න ස්ථාවර පිරිවැය 48000. 48000 එක්කව කරොත් 95250යි නේ. 95250යි. බලමු අපි ආයෙසරක් හරිද කියලා. 210 වැඩි කිරීම 900. 1,89,000යි. අතන එනවා 52යි 750. වැඩි කිරීම 900 ධන 48000. එකපාරම කැල්ලෙන් කරන්නත් පුළුවන්. එනවා 95250ක් එනවා ඒකගේ. ඒතර මේක අඩු කරොත් ඔයාලට කීයද එන්නේ? දැන් මෙහෙම කරන්න පුළුවන්. දැන් කැල්කියුලේටරේ තියෙනවානේ 95250. දැන් ඔයා සමහරක් විට හිතයි දැන් ඕක ඉරේස් කරනවා කියලා. ඕක සම්පූර්ණයෙන් මකලා ආයි ලියනවා 1,89,000 ඍණ 95250 කියලා. එහෙම කරන්න ඕනේ නැහැ. ඔයා දැන් කැල්කියුලේටරේ ඕක තියෙද්දි ඔයා ගහන්න 1,89,000. ඊට පස්සේ ඍණ ලකුණ දාලා සමාන ලකුණට වම් පැත්තෙන් තියෙනවනේ ANS කියලා ආන්සර් කියලා. ආන්සර් කියන එක ප්‍රෙස් කරන්න. ආන්සර් කියන එක ප්‍රෙස් කරාම 95250 එතනට යනවා. ඔයාට එනවා 93750. 93750. රයිට්? ඒ නිසා ලාභය ඇති වෙන වෙනසනේ. ලාභයේ ඇතිවන වෙනස. ලාභය ඇති වෙන වෙනස ගත්තොත් වෙනස ඔයාට කොහොමද එන්නේ? 1,10,000න් අඩු කරන්න 93,750. දැන් ලාභය අඩු වෙලා තියෙන්නේ. ඉතින් 1,10,000න් මේක අඩු කරාම ඔයාට එනවා කීයද? 16,250ක් එනවා මේක යගියා. අවසාන උත්තරේට ඒකක දාන්නකෝ. බලමු අපි හරිද කියලා කැල්කියුලේටරේ. 1,10,000
10000න් අඩු කරනවා 93750. 16250 ය. මේක තමයි මේ ලාභයේ ඇතිවන වෙනස. අතර ඊළඟට ගත්තොත් ඊළඟට වැට් සම්බන්ධ ගාණක් තියෙනවා. වැට් බද්ද සම්බන්ධ ගාණක් තියෙන ඊළඟට. right වැට් බද්ද සම්බන්ධයෙන් ගාණක් කියනවා මේ එක්තරා සමාගමක් X නම් වූ නිෂ්පාදිතයක් රුපියල් 5980කට අලෙවි කරයි. මෙම මිල තුල වැට් අන්තර්ගතව ඇති අතර වැට් අනුපාතය 15%යි කියලා ප්‍රකාශ කරනවා. වැට් අනුපාතය ගත්තොත් වැට් අනුපාතය 15%ක් කියලා ප්‍රකාශ කරනවා. හරිද? එහෙනම් මම ගන්නම් වැට් රහිත මේ පැත්ත වැට් සහිත. right? වැට් රහිත මිල රුපියල් 100ක් නම් 15%ක් වැට් බද්ද ගන්නවා කියනවනේ. එවනම් කීයද? රුපියල් 115කට විකුණන්නේ. right? එතකොට වැට් අන්තර්ගත කරපු මිල රුපියල් 5980යි. වැට් අන්තර්ගත කළා වැට් සහිත එකනේ. එහෙනම් මේක එකක් කරන්න. මේක එකක් කරොත් මේ පැත්ත කීයද එන්නේ? 100 බෙදීම 115යි. ඊට පස්සේ මේක මිල 5980ක් වෙනවා නම් 5980ක් වෙනවා නම් අපෙන් ගහන්නේ කීයද? වැට් රහිත මිල කීයක්ද කියලා අපෙන් ගහන්නේ. වැට් බද්දත් වැට් රහිත මිලත් ගණනය කරන්න කියලා කියන්නේ. එහෙමනම් වැට් රහිත මිල අපිට එන්නේ කීයද? 100 බෙදීම 115 වැඩි කරන්න ඕනේ කීයද? 5980. ඉතින් මේක සුළු කරාම යාට එනවා 5980 වැඩි කිරීම 100 බෙදීම 115. සුළු කරාම යාට එනවා 5200යි. එවනම් ඔයාගේ ආහන ප්‍රශ්න වලින් එක උත්තරයක් හරිනේ. වැට් රහිත මිල කීයද? රුපියල් 5200යි. ඊළඟට අහනවනේ වැට් බද්ද කීයද කියලා. ඉතින් වැට් බද්ද තමයි මේ දෙක අතර වෙනස. වැට් බද්ද සමානයි 5980න් අඩු කරන්න 5200. උදාහරණ වගේ රුපියල් 780යි. right? රුපියල් 780යි. ඊළඟට අහනවා 7 වෙනි ගාන. 7 වෙනි ගාන ගත්තොත් 7 වෙනි ගාන කියනවා ඒක නම් පොඩි ගානක් රුපියල් 80000කට අලෙවි කරන පරිගණකයක් අත්පිට මුදලට විකිණීමේදී 5%ක වට්ටමක් ලබා දෙනවලු. මෙවැනි පරිගණකයක් යම් පාරිභෝගිකයෙකු විසින් අත්පිට මුදලට මිලදී ගැනීමේදී ඔහුට ලැබෙන වට්ටමත් ගෙවිය යුතු මුදලත් ගණනය කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ විකුණු මිල කීයද කියලා යහන්නේ. ලකුණු කළ මිල තමයි රුපියල් 80000. ඒතර වට්ටම ගත්තොත් කීයද එන්නේ? වට්ටම සමානයි ලකුණු කළ මිලෙන් රුපියල් 80000න් 5%. රුපියල් 80000න් 5% කියලා කියන්නේ 80000 වැඩි කිරීම 5 බෙදීම 100යි. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපිලා ගියා. වාට යනවා කිය රුපියල් 4000ක් එනවනේ. රුපියල් 4000යි. වට්ටම ගත්තොත් වට්ටම රුපියල් 4000යි. ඒතර වට්ටම 4000ක් නම් පාරිභෝගිකයා ගෙවිය යුතු මිල. ගෙවිය යුතු මිල ගණනය කරන්න නම් ලකුණු කළ මිලෙන් 80000න් මේ වට්ටම 4000 මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. ඉතින් 4000 අඩු කරාම යට එනවා කියන්නේ රුපියල් 76000ක් වෙනවා මේක යගේ. right? එහෙනම් වට්ටම රුපියල් 4000යි ගෙවිය යුතු මුදල ගත්තොත් ගෙවිය යුතු මුදල රුපියල් 76000යි. 76000ක් ගෙවලා පුළුවන් පරිගණකයේ ගෙදර ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ 8 වෙනි ගානේ කියනවා ඒ සමාගමේ බදු අය කළ ලාභය
බදු සම්බන්ධ ගානක් තියෙන්නේ. ගත්තොත් ප්‍රකාශ කරනවා ඒ සමාගමේ බදු අය කළ හැකි ලාභය 2 මිලියන 500,000යි කියලා. උදාහරණයක් මේ මිලියන 2.5යි පොඩ්ඩක් ඉන්න බදු අය කළ හැකි ලාභය. බදු අය කළ හැකි ලාභය සමානයි මිලියන 2.5යි. මිලියන 2.5 කියන්නේ මෙච්චරක් නෙනේ. මෙච්චරයි. ඒතර කියනවා දැන් බදු ගෙවද්දී එහි පළමු ලක්ෂ 5 බදු වලින් නිදහස් වේ. එවනම් බදු වලට යටත් වෙන ලාභය සමානයි මේ මිලියන 2.5න් අඩු කරන්න ඕනේ කීයද? ලක්ෂ 5ක් අඩු කරන්න ඕනේ. ලක්ෂ 5ක් අඩු කරාම එනවා මිලියන 2යි. මිලියන 2යි. ඒ මිලියන 2කට බදු අය කරන්නේ යම් නිශ්චිත ප්‍රතිශතයක් නෙවෙයි. බදු අය කරන්නේ මේ ස්තරවලට වෙන් කළා අය කරන්නේ ඊළඟ ලක්ෂ 6 සඳහා 104ක පද්දක්. දැන් ලක්ෂ 6 සඳහා බදු වලට යටත් වෙන පළමු ලක්ෂ 6 සඳහා ගත්තොත් ලක්ෂ 6යි ඒක වැඩි කරන්න ඕනේ 4 කියලා කියන්නේ 4 බෙදීම 100යි. ඒතර 6 රුපියල් 10. ඊට පස්සේ දෙවන රුපියල් ලක්ෂ 6 සඳහා බද්දගත් ඒක මේ ගන්න කියනවා මේ ඊළඟ ලක්ෂ 6 සඳහා 100 බද්දද බද්දයිලා 108යි. ඔය ගණිතය පාවිච්චි කරන්න ලක්ෂ 6න් 104ක් කියලා කියන්නේ 24000ක් නම් 108ක් නම් මේක දෙගුණයක් වෙන්න එතකොට අපිට 48000යි. right ඊළඟට එනවා තුන්වන ලක්ෂ 6 සඳහා බද්ද ගත්තොත් තුන්වන ලක්ෂ 6යි ලක්ෂ 6යි ලක්ෂ 12යි මේකත් ගත්තොත් ලක්ෂ 18යි. මිලියන 2කට තවත් 12ක බද්දක්ද. ඒ සඳහා වෙනවා බද්ද 112යි. බද්ද 112ක් නම් මේ වගේ මේක වගේ මේ පළවෙනි එක වගේ තුමුණයක් වෙන්න බෑ නේ. පළවෙනි එක වගේ තුමුණයක් නම් රුපියල් 72000. right ඉතිරි මිලියන 2කින් දැන් බදු වලට යටත් වුණා අපි ගණනය කරා ලක්ෂ 6යි ලක්ෂ 6යි ලක්ෂ 6යි ලක්ෂ 18කට ගණනය කරා මිලියන 2ක් වෙන්න තව අඩු ලක්ෂ 2යි. ඉතිරි ලක්ෂ 2 සඳහා බද්ද ගත්තොත් ලක්ෂ 2කින් එනවා 116 ලක්ෂ 2කින් 116 වුණා ඉතින් කැල්කියුලේට් කරමුකෝ බලන්න. ලක්ෂ 2 වැඩි කිරීම 16 බෙදීම 100. එනවා 30000ක්. දැන් ගෙවිය යුතු මුළු බද්ද ගත්තොත් එම නිසා ගෙවිය යුතු මුළු බද්ද ගත්තොත් රුපියල් වලින් අපිට යනවා කියන්නේ මේ ටික ඔක්කොම කවර කරන්නේ. ඒතර බින්දු 3 අපි නිකන් අතාරිමුකෝ බලන්න. ඒතර 24යි 48යි 72යි එකතු කිරීම 32යි.
ඔක්කොම එක්කව කරොත් 176ක් එනවා. අපි එක්කව කරපු ක්‍රමයට 176 දිනුනා. දැන් මුළු බද්ද ගත්තොත් 1,76,000ක් වෙනවා ගෙවිය යුතු මුළු බද්ද. ඊට පස්සේ 9 වෙනි ගාන ගත්තොත් 9 වෙනි ගාන කියනවා නවවෙනි ගාන ගත්තොත් නවවෙනි ගාන ප්‍රකාශ කරනවා වසරක ආරම්භයේදී රුපියල් 500කට අලෙවි කරන ලද භාණ්ඩයක් යම් වෙළෙන්දෙක් ඊළඟ වසරේදී එහි මිල 10%කින්ද ඊළඟ වසරේදී එහි මිල තවත් 20%කින්ද ඉර නංවන ලදියක්. මම ගත්තොත් වෙළෙන්ද ලකුණු කරා නම් රුපියල් 100ක් කියලා පළමු වසර කියලා දාන්නත් වගා. පළමු වසරේදී මේකේ මිල වැඩි කරනවා 110 කියලා. ඒ කියන්නේ 110කට විකුණන්නේ. 100ක් නම් 110ට විකුණන්නේ. එවනම් රුපියලක් වෙච්ච එකක් විකුණන්නේ කොහොමද? 110කදීම 100යි. ඒ කියන්නේ කීයද? 1.710. 1.1යි. 10 බිඳුවෙන් අපිට වටිනාකමක් නැහැ. මෙතන වැටෙනකොට බිඳුවක්. ඒ දශම තිතෙන් අගට ලියන බිඳුව වල වටිනාකමක් නැහැ. ඒක හන්ද තිබ්බ එක අපිට ගන්න පුළුවන්. දැන් එතකොට මේ 9 වෙනි ගාන ගත්තොත් 9 වෙනි ගාන ප්‍රකාශ කරනවා වසරක ආරම්භයේදී රුපියල් 500කට අලෙවි කරන ලද භාණ්ඩයක් යම් වෙළෙන්දෙක් ඊළඟ වර්ෂයේදී එහි මිල 10%කින්ද ඊළඟ වර්ෂයේදී ඒ කියන්නේ දෙවෙනි වර්ෂයේදී එහි මිල තවත් 120කින්ද ඉහළ නංවන ලදී. දෙවන වසර ආරම්භයේදී මිලත් තුන්වන වසර ආරම්භයේදී මිලත් මෙම කාල පරිච්ඡේදය තුල භාණ්ඩයේ මිල වැඩිවීමේ ප්‍රතිශතයක් ගන්න. එතකොට වසරක ආරම්භය මේ පළමු වසර මුල right? එතකොට පළමු වසර මුල පළමු වසර මුල මිල රුපියල් 100ක් වුණා නම් අපිට ප්‍රකාශ කරනවා මේ ඊළඟ වර්ෂයේදී 15%කින් 10කින් වැඩි වෙනවා. දෙවන වසර මුල 10%කින් වැඩි වෙනවයි කියලා කියන්නේ මොකද්ද? 100ට වෙච්ච එකක් දැන් වෙනවා කීයද? රුපියල් 110ක් වෙනවා right? ඒතර ඊළඟ වර්ෂයේදී තවත් 120කින් වැඩි කරනවලු. දෙවනි වසර මුලයි තුන්වෙනි වසර මුලයි ගත්තොත් මේම හරියන්නේ නැහැ. මේක දැන් 120කින් වැඩි වෙනවයි කියලා කියන්නේ මොකක්ද? මෙතනාගේ 100ක් නම් මෙතනාගේ කීයද? 120ක් වෙනවා. right? රෝමයි එන්නේ මේකෙන් අපිට ගන්න පුළුවන් පළවෙනි වසර මුල රුපියලක් වෙච්ච එකක් දෙවනි වසර මුල වෙන්නේ කීයද? 110 බෙදීම 100ක්. ඒ කියන්නේ 1.1. 1.710ක්. ඊට පස්සේ දෙවනි වසර මුල 100ක් වෙච්ච එකක් තුන්වෙනි වසර මුල වෙනකොට 110ක්. ඒ නිසා මේක එකක් නම් මේක එන්නේ කීයද? 120 බෙදීම 100ක් 1.2. right? දැන් එතකොට අපිට සඳහන් කරනවානේ මේ පළවෙනි වසර මුල රුපියල් 500ක් කියලා අපිට සඳහන් කරනවානේ. පළවෙනි වසර මුල 500ක් නම් දෙවෙනි වසර මුල වෙනකොට මේක වැඩි වෙන්න ඕනේ 1.1කින් 1.1කින් වැඩි උනායි කියලා කියන්නේ රුපියල් 550යි. බලමු අපි හරිය නේද කියලා. 500 වැඩි කිරීම 1.1 550යි. ඊට පස්සේ රුපියල් 550ක් වෙච්ච එකක් 1.2කින් වැඩි කරන්න එපා. ඊළඟ අවුරුද්ද වෙනකොට මේ 550 වැඩි කරන්න ඕනේ 1.2කින්. 550 1.2කින් වැඩි කරාම අපිට එනවා 660ක්. අපිට එනවා රුපියල් 660ක්.
ඉතින් අපෙන් අහන්නේ මොකද්ද? ගානේ අහන්නේ පළවෙනි එකේ අහන්නේ තුන්වන වසර ආරම්භයේදී. තුන්වෙනි වසර මුලනේ මිලත්. ඒතර තුන්වෙනි වසර ආරම්භයේදී මිල ගත්තොත් කීයද එන්නේ? රුපියල් 660යි. ඒක හරියක්. මෙම කාල පරිච්ඡේදය තුල භාණ්ඩයේ මිල වැඩිවීමේ ප්‍රතිශතයත් මිල අනිවාර්යයෙන්ම වැඩි වෙලා තියෙන 500ට තිබ්බ එකක් රුපියල් 660ක් වෙලා මිල වැඩිවීමේ ප්‍රතිශතය කීයද? මිල වැඩිවීමේ ප්‍රතිශතය කියලා කියන්නේ මොකද්ද? අපි කලින් සඳහන් කරා මගේ සටහනේ තිබ්බ පළවෙනි පිටුවේම වෙනස බෙදන්න ඕනේ මුල්ලගෙන් වැඩි කරන්න ඕනේ 100ක්. වෙනස ගත්තොත් වෙනස කීයද? 660 රින් 500. මිලෙහි වැඩිවීම මෙච්චරයි. වැඩිවීම තමයි මම වෙනස කියලා අරන් තියෙන්නේ. මුල්ලගේ කීයද? 500යි. ප්‍රතිශතයක් කරන්න මේක 100ෙන් වැඩි කරන්න. එතකොට අපිට එන කීයද? 160 බෙදීම 500 වැඩි කිරීම 100. එතකොට 160 බෙදීම 500 වැඩි කිරීම 100 ගත්තොත් 132යි. මේකට එන්න ඕන ප්‍රතිශත ලකුණ. ඔක තමයි මිල වැඩිවීමේ ප්‍රතිශතය. අවසාන ගාන ගත්තොත් පළවෙනි පරිච්ඡේදයෙන් ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. මෙහෙම එළඹෙන මාසය සඳහා ආයතනයක් අනියම් සේවකයින් casual employeesලා 50 දෙනෙකු වරහන් තුල දාලා තිනවා ධනහෝරින 110ක් කියලා. ඒ ධනහෝරින ස්ටඩි පැක් එකෙත් ගණන් තියෙන ඔය ආකාරයටම තමයි තියෙන්නේ. විභාගවලත් එන්නේ ඔහොමයි. ධනහෝරින 110ක් කියලා කිව්වහම මොකද වෙන්නේ? ඒ 50න් 110ක් වැඩි වෙන්නත් පුළුවන් 110ක් අඩු වෙන්නත් පුළුවන්. මදවා ගැනීමටත් එක් සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් 30000 ධනහෝරින 120 ලෙසත් ඇස්තමේන්තු කර ඇත. එතකොට මෙතන අපි දාගමු සේවකයින් ගණන මාසික වැටුප. right? ඇස්තමේන්තු අගයන් ඇස්තමේන්තු අගය ඇස්තමේන්තු අගය ගත්තොත් අපිට තියෙන කීයද? ඇස්තමේන්තු අගය 50යි මාසික වැටුප ගත්තොත් 30000යි. රුපියල් 30000යි. right? එතකොට මුළු වැටුප ගත්තොත් කීයද එන්නේ? ආයතනයේ සේවකයන් සඳහා ගෙවිය යුතු මුළු වැටුප ගත්තොත් ඇස්තමේන්තු ගතාගේ කොච්චරක් වෙනවද? 30000 වැඩි කරන්න ඕන 50ක්. 30000 50න් වැඩි කරොත් අපිට එන්නේ 150.4ක් නෙන්නේ නේ. ඒ කියන්නේ මිලියන 1.5යි. මිලියන 1.5යි. ඊට පස්සේ කියනවනේ මේ ධනහෝරින 10%ක වෙනසකට භාජනය වෙන්න පුළුවන් කියලා. ඒතර අඩු කරොත් 10%ක් අපිට එන්නේ අවමාගය. ඒතර අවමාගය කියලා අපි දාගමුකෝ. නැත්නම් අවමාගය කියලාම දාගමුකෝ. අවමාගය මෙතන එනවා උපරිමාගය. ඒතර ඔයා ගණනය කරන්න ඕනේ දැන් 50න් 10%ක් ගණනය කරන්න ඕනේ. ඒතර 50න් 10%ක් ගණනය කරාම 50න් 10%ක් කියලා කියන්නේ 5යිනේ. අපි කැල්කියුලේටරෙන් හොයාගමු 5යි. එහෙනම් අවමාගය ගත්තොත් කීයද එන්නේ? 45යි. මේක ඍණ අවමාගය 5ක් අඩු කරාම 45යි. 5ක් එක්කව කරාම අපිට එනවා මොකද්ද? උපරිමාගය 55යි. ඊට පස්සේ මාසික වැටුප ගත්තොත් මාසික වැටුප 30000යිනේ. 30000න් 120ක් හොයන්න ඕනේ 12000යිනේ. 120ක් 6000යි. 120ක් කියලා කියන්නේ 5 එකක් නේ 6000යි. එහෙනම් මාසික වැටුපේ අඩුමාගය ගත්තොත් කීයද එන්නේ? මේකෙන් 6000ක් අඩු කරොත් අපිට එනවා රුපියල් 24000ක්
මේකට 6000ක් එක්ක කරොත් අපිට එනවා කීයද රුපියල් 36000 right උතර අවමාගේ සම්බන්ධයෙන් මුළු එකතුව ගත්තොත් අපිට එනවා 45 වැඩි කිරීම 24000 45 වැඩි කිරීම 24000ක් අපිට එනවා 1,80,000ක් එනවා right ඊට පස්සේ උපරිමය සම්බන්ධයෙන් ගත්තොත් උපරිමය සම්බන්ධයෙන් 55 ඉන්නේ සේවකයෝ ගන්න. සේවකයෙකුට ගෙවන උපරිම වටුප ගත්තොත් 36000 36000න් වැඩි කරොත් අපිට එනවා කීයද? මිලියන 1.8ක් 1,980,000ක් එන්නේ. ඕකේ. ඊට පස්සේ දැන් ඔයා බලන්න ඕනේ මේ ඇස්තමේන්තුගත අගයත් අවමාගයත් අතර වෙනස. මේක දෙක අතර වෙනස ගණනය කරන්න ඕනේ. ඊළඟට ඔයා ඇස්තමේන්තුගත අගයත් උපරිම අගයත් අතර වෙනස ගන්න. ඒතර මේ වෙනස ගත්තොත් ඔයාට කීයද එන්නේ? 1,1.5න් අඩු කරන්න 1,80,000 අඩු කරාම යටනවා කීයද 4,20,000ක් වෙනවා මේ වෙනස. මෙච්චරයි. ඊට පස්සේ මේ දෙක අතර වෙනස ගත්තොත් උපරිභාගය මේක අතර ගත්තොත් ඔයාට එනවා වෙනස 4,80,000යි කියලානේ. ඒකට 1,980,000න් ඇස්තමේන්තුගතගේ මිලියන 1.5 අඩු කරන්න ඕනේ. ඒතර ඔයාට එනවා 4,80,000ක්. එවනම් උපරිම දෝෂය ගත්තොත් මේ දෙකෙන් වැඩි තියෙන්නේ මේකනේ නේද? ඒතර උපරිම දෝෂය ගත්තොත් සාමාන්‍ය වෙන මෙහෙම යන්නේ ඇස්තමේන්තුගතගේ right ඍණ හෝ ධන නැත්තම් ධන හෝ ඍණ right අපිට එනවා මේක ප්‍රතිශතයක් කඩේට ප්‍රකාශ කරන හන්ද වෙනස ඇවිල්ලා 4,80,000යි ඇස්තමේන්තුගතගේ මිලියන 1.5යි මේක 100 වැඩි කරන්න. උදාහරණයක් එනවා 1,500,000 ඍණ හෝ ධන. එහෙම නැත්නම් ධන හෝ ඍණ මේක සුළු කරොත් ඔයාට එනවා මේ 4,80,000 බෙදන්න මිලියන 1.5යි. විදුත් වෙනවා 0.32ක් 0.32 මේකෙන් වැඩි කරොත් වෙනවා 132ක්. මේක තමයි අපිට එන්නේ මොකද්ද උපරිම දෝෂය හැටියට අපිට එන්නේ මෙන්න මේක. ඒ ගණනත් එක්ක මේ අපේ පළවෙනි පරිච්ඡේදයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සමාප්ත කරනවා. ඒතර පළවෙනි පරිච්ඡේදය ගත්තොත් ව්‍යාපාර සඳහා මූලික ගණිතයෙහි යෙදීම. right. ඊළඟට අපි යන් මේ දෙවෙනි එකට මේ සංයුක්ත කිරීම සහ වට්ටම් කිරීම සම්බන්ධයෙන් right. ඒතර මේ සංයුක්ත කිරීම සහ වට්ටම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට අපිට මුලින්ම අපිට වැදගත් වෙනවා මේ මුදලේ කාලාගය කියලා. ඒතර මුදලේ කාලාගය සම්බන්ධයෙන් ගත්තොත් මොකක්ද කියන්න පුළුවන්? දැන් මුදලේ කාලාගය ගත්තොත් දැන් අපි නිකන් සරල පැහැදිලි කිරීමක් ගත්තොත් දැන් අද තියෙන රුපියල් 1000ක වටිනාකම තව අවුරුද්දකට පස්සේ රුපියල් 1000ක වටිනාකමත් එක්ක සමාන වෙන්නේ නැහනේ. ওই දෙක අතර වෙනසක් තියෙනවා right. ඒතර කාලයත් එක්ක ගත්තොත් මුදලේ වටිනාකම සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? අඩු වෙනවනේ. ඒතර මුදලේ කාලාගය නිර්වචනය කරාම කියන්නේ මේ මුදල් ප්‍රවාහයක කියලා කියන්නේ මුදල් ලැබෙන ඒවා අපි හිතමු ගණනාවක් කියලා. ඒ ගණනාවේ මේ වර්තමාන අගයට අපි කියන්නේ present value කියලා නේද අපි හිතමු PV කියලා. ඒ PV අනාගතයේ
එම වර්තමානගයට සමාන මුදලකට වඩා වැඩිද අඩුද කියන එක සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරන්නේ. මොකක්ද මුදලේ කාලාගය කියන්නේ ඒක. රයිට්? ඒතර මුදලේ කාලාගයේ නිර්ණායක රයිට්? තියෙනවා මේ හතරක් තියෙනවා අපේ ස්ටඩි පැක් එකට අනුව. එකක් තමයි මේ මූල්‍ය පිරිවැය. මූල්‍ය පිරිවැය කියලා කියන්නේ මොකද්ද? යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අපිට එපයි අරමුදල් එපයි. ඒ අරමුදල් ලබා ගැනීම සඳහා අපි දරන පිරිවැයට තමයි අපි කියන්නේ මොකද්ද? මූල්‍ය පිරිවැය කියලා ප්‍රකාශ කරන්නේ ඒකට. අපි ගන්නවා බැංකුවකින් ලෝන් එකක් ගන්නවා. ඒ ගන්න ලෝන් එකට අපි හිතමු 10%ක පොලියක් ගෙවන්න තියෙනවා නම් මූල්‍ය පිරිවැය කියලා කියන්නේ අන්න ඒක. ඊට පස්සේ කියනවා මේ උද්දමන අනුපාතය. උද්දමන අනුපාතය ගත්තොත් ඉන්ෆ්ලේෂන් රේට් එකේ කියනවා භාණ්ඩ හා සේවාවල උද්දමනය කියලා කියන්නේ මේකනේ. භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටමේ අකණ්ඩ වූත් දිගු කාලීන වූත් වර්ධනයට තමයි අපි කියන්නේ මොකද්ද? උද්දමනය කියලා කියන්නේ. උතර උද්දමනයේ වැඩි වෙනකොට උතර පළවෙනි එක අපි ගත්තේ මූල්‍ය පිරිවැයනේ. ෆයිනෑන්ෂල් කොස්ට් උතර මූල්‍ය පිරිවැය වැඩි වෙනකොට මුදලේ කාලාගයත් මොකද වෙන්නේ? මුදලේ කාලාගයත් වැඩි වෙනවා. ඊට පස්සේ දෙවෙනියට අපි කතා කරන්නේ උද්දමන අනුපාතයනේ. උද්දමන අනුපාතය වැඩි වෙනකොටත් මුදලේ කාලාගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඊට පස්සේ තුන්වෙනිව අපි සාකච්ඡා කරනවා අවදානම රිස්ක් එක. ඒ කියන්නේ අපි දැන් මුදල් ගිහිල්ලා අපි ආයෝජනය කරනවානේ. ආයෝජනය කරාම ඉතින් මම නම් වශයෙන් ප්‍රකාශ නොකර හිටියොත් සමහරක් ආයතනවල මේ දවස්වලත් ඔයගොල්ලෝ දකිනවා රූපවාහිනියේ මිනිස්සු ආයෝජනය කළා මිනිස්සු අසරණ වෙච්චි අවස්ථා තියෙනවා. ඊට කලිනුත් ඒ වගේ ආයතන කීපයක්ම සඳහන් කරන්න පුළුවන්. ඒ ආයතනවල මිනිස්සු ගිහිල්ලා සල්ලි ආයෝජනය කළා අන්තිමට මොකද කරන්නේ? ඒ ආයතනවල ඉන්න අයගේ මේ ගෙවීම් හරියට කරන්නේ නැහැ. සල්ලි ගන්න ගියාම සල්ලි ගන්න බෑ. රයිට්? පොලිය හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම ආයතන ගණනාවක් තියෙනවා. එහෙම ආයතනවල ආයෝජනය කරා නම් අපිට තියෙනවා මොකද්ද? අවදානමක් තියෙනවා. මේ අවදානමත් එක්ක අවදානම ඉහළ යනකොටත් මොකද වෙන්නේ? මුදලේ කාලාගය ඉහළ යනවා. රයිට්? අපිට ගිහිල්ලා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිහිල්ලා මුදල් අපිට ආයෝජනය කරන්න පුළුවන්. අපිට ගන්න බොහොම අඩු පොලියක් අපිට ගෙවන්න. අපි එක ගිහිල්ලා තව කොහේ හරි මූල්‍ය ආයතනයක පෞද්ගලික මූල්‍ය ආයතනයක ආයෝජනය කරොත් අපිට ගෙවන පොලිය වැඩි. ගෙවන පොලිය වැඩි වුණාට අවදානම මොකද වෙන්නේ? වැඩි. ඉතින් අවදානමත් එක්ක මුදලේ කාලාගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අවසාන එක තමයි මොකද්ද? ආයෝජන අවස්ථා. ආයෝජන අවස්ථා ගත්තාම ආයෝජන අවස්ථා එක්කත් ආයෝජන අවස්ථා වැඩි වෙනකොට මුදලේ කාලාගය මොකද වෙන්නේ? ඒකත් වැඩි වෙනවා. ඒකට මතක තියාගන්න ලේසි කාරණා හතරයි තියෙන්නේ, නිර්ණායක හතරයි තියෙන්නේ. මොකද්ද වෙන්නේ? මූල්‍ය පිරිවැය, උද්දමනය, අවදානම, ආයෝජන අවස්ථා කියලා හතරයි තියෙන්නේ. ඔය හතරත් එක්කම මුදලේ කාලාගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. රයිට්? එතකොට ඒ නිසා මම දාලා තියෙන එක වාක්‍යයකින් ඉහත කුමන නිර්ණායකය වැඩි වුවත් මුදලේ කාලාගය වැඩි වේ කියලා තද කළු අකුරෙන් මම දාලා තියෙනවා සටහනක්. ඊළඟට අපි කතා කරන්න පටන් ගන්නවා මේ පොලිය සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. උතර පොලිය කියලා කියන්නේ මොකක්ද? පුද්ගලයෙක් යම්කිසි ආයෝජනයක් කරාම එයාට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභයට තමයි අපි කියන්නේ මොකද්ද? පොලිය කියලා කියන්නේ. අපි දැන් රුපියල් 1000ක් ගිහිල්ලා බැංකුවේ තැන්පත් කළාම මේ දවස්වල නම් පොලිය අනුපාත බොහොම අඩුයි. අපි හිතමු 104ක් කියලා. මේ 104ක් නම් මේ රුපියල් 1000න් 104ක් කියලා කියන්නේ රුපියල් 40යිනේ. වාට අවුරුද්ද අවසාන වෙනකොට තියනවා කියද? රුපියල් 1040ක් තියෙනවා. එතකොට ඒ වැඩි වෙච්ච එක කියන්නේ ලැබිච්ච එක රුපියල් 1000 අවුරුද්දක් තැන්පත් කරපු නිසා ලැබිච්ච මූල්‍යමය ප්‍රතිලාභය කීයද? රුපියල් 40යි. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? පොලිය කියලා සඳහන් කරන්නේ ඒකට. රයිට්? එතකොට
මේ පොලිය ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එකක් තමයි සුළු පොලිය simple interest. ඊළඟ අනිත් එක තමයි මොකද්ද? වැල් පොලිය compound interest. වැල් පොලිය කියලාත් කියනවා සංයුක්ත පොලිය කියලාත් කියනවා right? ඔය දෙක පොඩ්ඩක් සංසන්දනය කරන්න පුළුවන්කම තියෙනවනේ. එතකොට හිතන්නකෝ මේ යම්කිසි පුද්ගලයෙක් රුපියල් 100ක් තන්පත් කරනවා රුපියල් 100ක් කාගෙන් හරි ණයට ගන්නවා 110 පොලි අනුපාතයට right? එතකොට සුළු පොලියට ණයට ගත්තොත් මොකද වෙන්නේ? සුළු පොලියට ණයට ගත්තොත් පළවෙනි වසර අගදී පළවෙනි වසර සඳහා පොලිය right? අපි දාමු දෙවන වසර සඳහා පොලිය. අපි දාමු තුන්වන වසර සඳහා පොලිය. මෙතන දාමු සුළු පොලිය. මෙතන දාමු වැල් පොලිය. වැල් පොලිය නැත්තම් සංයුක්ත පොලිය. right? එතකොට සුළු පොලියට ණයට ගත්ත කෙනා මේ පොලිය ගෙවන්න ඕනේ කොහොමද? සෑම වර්ෂයක් සඳහාම පොලිය ගෙවිය යුත්තේ ණයට ගත්ත මුදලෙන් මේ රුපියල් 100න් මේ නියත අනුපාතය 110ක් තමයි ගෙවන්න ඕනේ. එවනම් මෙයාගේ පොලිය ගණනය කරොත් මෙයාගේ පොලිය එන්නේ කීයද? රුපියල් 100න් 110ක්. රුපියල් 10ක්. දෙවැනි අවුරුද්ද සඳහා පොලිය ගත්තත් මේ ණයට ගත්ත මුල් මුදල රුපියල් 100න් 110ක්. දෙවැනි අවුරුද්ද සඳහා ගෙවන්න ඕනේ කීයද? රුපියල් 10ක්. තුන්වෙනි අවුරුද්ද සඳහා ගෙවන්න ඕනේ රුපියල් 100න් 110ක්. එතකොටත් එන්නේ කීයද? රුපියල් 10යි. ඔයාලට මේක නිරීක්ෂණය කළාම පේනවා සුළු පොලියට ණයට ගත්ත කෙනා සෑම වර්ෂයක් සඳහාම ගෙවන පොලියේ වෙනසක් තියනවද? වෙනසක් නැහැ. එකම පොලිය තමයි ගෙවන්නේ අවුරුද්දෙන් අවුරුද්ද. ණය නිදහස් වෙන්න නම් අවුරුදු 3 අවසානයේදී එයා මොකද කරන්න ඕනේ? ණයට ගත්ත මුදලට මේ රුපියල් 30ත් එක්කව කරලා රුපියල් 130ක් ගෙවලා පුළුවන් සුළු පොලියට ණය නිදහස් වෙන්න. නමුත් වැල් පොලියට ණයට ගත්ත කෙනා මොකද කරන්න ඕනේ? වැල් පොලියට ණයට ගත්ත කෙනාගේ පොලිය ගණනය කරන්නේ ඒ අවුරුද්දේ මුල වෙනකොට එයා කොච්චරක් ණයද? ඒ ණය මුදලේ නියත අනුපාතය තමයි 110 තමයි ගණනය කරන්නේ. එතකොට එයා පළවෙනි වසර සඳහා පොලිය ගත්තොත් පළවෙනි වසරේදී මෙයා ගත්ත රුපියල් 100 විතරයිනේ ණය. ඒකෙන් 110ක් ගණනය කරාම එන්නේ කීයද? රුපියල් 10. right? රුපියල් 10යි. හැබැයි මෙයා මේ පොලිය ගෙවන්නේ නැහනේ. ඒ පොලිය එක්ක වුණා දෙවෙනි අවුරුද්ද මුල වෙනකොට මෙයා කොච්චරක් ණයද? මෙයා දෙවෙනි අවුරුද්ද ආරම්භයේට ණයයි ණයට ගත්ත 100යි මේ පොලියයි රුපියල් 110ක්. මෙතන එන්නේ 110ක්. ඒ 110න් නියත අනුපාතයේ 110ක් ගණනය කරා මොකද වෙන්නේ? රුපියල් 11ක් වෙනවා පොලිය. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්ද එනකොට කොච්චරක් නැද්ද? දෙවෙනි අවුරුද්ද මුල 110යි. ඒ අවුරුද්දේ පොලිය රුපියල් 11යි වුණා 121ක් නැහැ. ඒ 121න් නියත අනුපාතයේ 110 ගත්තාම අපිට එන්නේ කී රුපියල් 12.7 10. දිවාට පේනවා ණයට ගත්තොත් වැල් පොලියට ක්‍රමානුකූලව පොලියේ වටිනාකම මොකද වෙන්නේ? එන්න වැඩි වෙනවා. ඉතින් ණයට ගන්නව නම් සුළු පොලියට ණයට ගන්න ණයට දෙනව නම් වැල් පොලියට ණයට දෙන්න මොකද වැඩිපුර සල්ලි හම්බ වෙනවා. හැබැයි ඉතින් ගනුදෙනු කිරීම කරන්නේ ඉතින් වැල් පොලිය ක්‍රමයට තමයි ගනුදෙනු කරන්නේ. right? ඊට පස්සේ මේ සම්බන්ධයේ ගණන් ගත්තාම මෙන්න මෙහෙමයි ආ. දැන් මම අදිනවා පොඩි රේඛාවක්. මේක ඇවිල්ලා කාල රේඛාව. මේ තමයි කාලේ පටන් ගන්න තැන. පටන් ගන්න තැන අපි යම්කිසි මුදලක් කවුරු හරි කෙනෙක්ට ණයට දෙනවයි කියලා හිතන්නකෝ. මේකට කියන්නේ මුල් මුදල. මුල් මුදල principal amount. right? ණය දෙනවා අපි පොලි අනුපාතයක් ප්‍රකාශ කරනවානේ. පොලි අනුපාතය තමයි 100%. right? උදාහරණයක් ඇරෙන්න 110යි 112යි ඒ වගේ ගණනක් ආ. ඒතර ණය ගත්ත කාල සීමාව තමයි අවුරුදු වෙන්න. අවුරුදු n. ඒ අවුරුදු n කාල පරිච්ඡේදයේ අවසානයේදී ගෙවන්න ඕන පොලිය තමයි කැපිටල් I. ගෙවන්න ඕන මුළු මුදල තමයි
right total amount එක තමයි අපිට එන්නේ යා. මේ දෙක අතර පොඩි පටලැවිල්ලක් තියාගන්න එපා. P කියලා කියන්නේ මුළු මුදල, P කියලා කියන්නේ මුල් මුදල, A කියලා කියන්නේ මොකක්ද? මුළු මුදල. ඒතර මේ මුළු මුදල කියලා කියන්නේ මොකද්ද? ණයට ගත්ත මුදලයි පොලියයි කියන දෙකේම එකතුවට තමයි අපි කියන්නේ මොකද්ද? මුළු මුදලයි කියලා කියන්නේ අපි එකට. එතකොට සුළු පොලිය සම්බන්ධයෙන් ගත්තාම සුළු පොලියේදී ගෙවිය යුතු සුළු පොලිය I කියලා ගත්තොත් I ගණනය කරන්නේ PNR කියන සූත්‍රයට අනුව. ඒ කියන්නේ මුල් මුදල ණයට ගත්ත මුල් මුදල ණයගත්ත කාල සීමාවෙන් වැඩි කරලා පොලිය අනුපාතයනොත් වැඩි කරාම ඔයාට එනවා මොකද්ද? ගෙවන්න ඕන පොලිය කොච්චරද කියලා. ඒතර ණයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුළු මුදල ගණනය කරන්න නම් මුල් මුදලට මේ පොලියත් එක්ක අහු කරන්න එපා. ඒතර E සමානයි P ධනයි. ඒතර මම ඕකේ I කියන එක මම ප්‍රතිස්ථාපනය කළොත් PNR වලින් අපිට එනවා මේ විදිහට. ඒ ඕකේ P කියන එක පොදු සාධකයක් හැටියට එළියට ගත්තොත් අපිට එනවා මොකක්ද? එක ධන NR. ඒතර වැල් පොලිය සම්බන්ධයෙන් සුළු පොලිය සම්බන්ධයෙන් ගෙවිය යුතු සුළු පොලිය සම්බන්ධ සූත්‍රය තමයි මේක. ඊට පස්සේ මුළු මුදල සම්බන්ධ සූත්‍රය තමයි මේක. right? ඊට පස්සේ වැල් පොලියට ණයට ගත්ත කෙනාගේ සූත්‍රය තියෙන්නේ මේ මුළු මුදලට. මුළු මුදල සමානයි මුල් මුදල වැඩි කිරීම එක ධනාර වල එන්න. ඉතින් මේක පොඩි සංශෝධනයකුත් තියෙනවා. මේක තමයි ජනප්‍රිය සූත්‍රය. මේක තමයි අපි ඕලවලලත් ඉගෙන ගත්ත සූත්‍රය. ඒක තමයි ජනප්‍රිය අවස්ථාවේ මොකද වැල් පොලිය ගණනය කරන්නේ වාර්ෂිකව ගණනය කරන්නේ. ඒ කියන්නේ වර්ෂයෙන් වර්ෂයට තමයි පොලිය ගණනය කරන්නේ. ඒකට අපි කියනවා වාර්ෂිකව සංයුක්ත කරන ගැටලු සඳහා අපි පාවිච්චි කරන්න ඕනේ මේ සූත්‍රය. මේ සූත්‍රයේ A වලින් නිරූපණය කරන්නේ මොකද්ද? මුළු මුදල. P වලින් නිරූපණය කරන්නේ මුල් මුදල. R වලින් නිරූපණය කරන්නේ වාර්ෂික වැල් පොලිය අනුපාතය. N වලින් නිරූපණය කරන්නේ මොකද්ද? වසර ගාන. නමුත් අපි විභාග සම්බන්ධයෙන් ගත්තොත් ඉතිහාසයේ මේ වැල් පොලිය සම්බන්ධයෙන් හරි ජනප්‍රියයි වාර්ෂිකව සංයුක්ත කරන ගැටලු විතරක් නෙවෙයි. වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තරවල සංයුක්ත කරන ගැටලුත් අපේ විභාගවල ජනප්‍රියයි. ඒ කියන්නේ උදාහරණයක් කරේට පොලිය ගණනය කරනවා මාස 6න් 6ට. මාස 6න් 6ට ගණනය කරනවා නම් වසරකට සංයුක්ත කරනවා දෙවතාවක්. සමහරක් ගණන් තියෙනවා පොලිය ගණනය කරනවා කාර්තුවෙන් කාර්තුවට. කාර්තුවෙන් කාර්තුවක් කියලා කියන්නේ මාස 3ක කාල පරිච්ඡේදයක් නේ. අවුරුද්දක් සමන්විත වෙලා තියෙන කාර්තු 4කින්. ඒතර කාර්තු 4ක් තියෙන නිසා පොලිය ගණනය කරනවා අවුරුද්දට 4 වතාවක්. එතකොට සංයුක්ත කරන වාර ගණන කීයද? 4යි. අපි විභාගවල ඒ වගේම ජනප්‍රියයි. මාසිකව සංයුක්ත කරන ගැටලුත් හරි ජනප්‍රියයි. මාසයකට වතාවක් පොලිය ගණනය කරනවා නම් අවුරුද්දකට ගණනය කරනවා කී වතාවක්ද? 12 වතාවක් ගණනය කරනවා. 12 වතාවක් සංයුක්ත කරන ගැටලු. ඉතින් එහෙම ගැටලු සඳහා අපි මේක පොඩි සංශෝධනයක් කරනවා. ඉතින් මේක තමයි සාධාරණ සූත්‍රය. කැපිටල් A සමානයි මේකම තමයි යා. බලන්න පොඩ්ඩක් එක ධන R. මේකනේ අපේ සූත්‍රය. මේක පොඩ්ඩක් අපි සංශෝධනය කරනවා. මෙතන R වෙනුවට දානවා R බෙදීම F. N වෙනුවට දානවා N වැඩි කිරීම F. මම මේක පොඩ්ඩක් උඩින් ලියන්නම්කෝ. මේක තමයි අපි මේ ඕලවලලත් සාකච්ඡා කරපු සූත්‍රය. නමුත් වැල් පොලිය සම්බන්ධයෙන් සාධාරණ සූත්‍රය තමයි මේක. මේකේ F වලින් නිරූපණය කරන්නේ F වලින් ෆ්‍රීකවන්සි එක. මේකෙන් කියන්නේ මේ වසරකට සංයුක්ත කරන වාර ගණන. දැන් මේකේ F සමාන 1 දැම්මනම් මොකද වෙන්නේ? F සමාන 1 දැම්මනම් මේක 1 වෙනවා. එතකොට මෙතන එන්නේ R. මේකේ F වෙනුවට 1 දැම්මනම් මෙතන එන්නේ කීයද? එන්න. එතකොට මේ සාධාරණ සූත්‍රයේ F වෙනුවට 1 දැම්මහම අපිට එනවා මොකද්ද? වර්ෂයකට වතාවක් පොලිය ගණනය කරන අපේ ජනප්‍රිය අවස්ථාවේ සූත්‍රය. F වෙනුවට 2 දැම්මොත් අපිට එනවා මොකද්ද? වර්ෂයකට වතාවක් නෙවෙයි අර්ධ වාර්ෂිකව සංයුක්ත කරන ගැටලු හදන සූත්‍රය. ඔකේ F වෙනුවට 4 දැම්මොත් කාර්තුවකට වතාවක් සංයුක්ත කරන කාර්තුවකට වතාවක් පොලිය ගණනය කරන අවස්ථාවේ ගැටලු සඳහා අදාළ සූත්‍රය. F වෙනුවට 12 දැම්මොත්
මාසිකව සංයුක්ත කරන එහෙම නැත්නම් මාසයකට වතාවක් පොලිය ගණනය කරන ගැටලු සඳහා පාවිච්චි කරන්න ඕන සූත්‍රය. ඉතින් වැල් පොලිය I කියන එක ගත්තොත් I සමානයි මොකද? ඒ වලින් මුළු මුදල P අඩු කරන්න ඕන. ඒතර සාමාන්‍යයෙන් සුළු පොලිය ගණන් වල අපි කරන්නේ ඉස්සෙල්ලා සුළු පොලිය හොයනවා ඊට පස්සේ ණයට ගත්ත මුල් මුදලට පොලිය එක්කව කරලා මුළු මුදල හොයනවා. නමුත් වැල් පොලිය සම්බන්ධ ගණන් වල අපි ඉස්සෙල්ලා හොයන්නේ මුළු මුදල ඊට පස්සේ මුළු මුදල අඩු කරලා තමයි අපි හොයන්නේ මොකද්ද? පොලිය අපි ගණනය කරන්නේ. ඒකත් අපේ සටහනේ තියෙනවා අපි යන් ඊළඟ පිටුවට. ඒතර ඊළඟ පිටුවේ මම පටන් ගන්න තියෙන්නේ මේ සුළු පොලි අභ්‍යාසයකින් පටන් ගන්න තියෙන්නේ. වැල් පොලි ක්‍රමය ගත්තොත් පොලියටත් පොලිය ගණනය කරන ක්‍රමයක් තමයි වැල් පොලි ක්‍රමය. එතකොට මේ සුළු පොලි අභ්‍යාසය ගත්තොත් සුළු පොලි අභ්‍යාසයේ පළවෙනි ගාන කියනවා දැන් ගණන් එන්නේ ඔයාට මේ විදිහට වාක්‍ය ස්වරූපයෙන් එන්නේ. ඉතින් අපි ගණන් හදන්න පාවිච්චි කරනවනේ සූත්‍රවල වාක්‍ය නැහැනේ සූත්‍රවල තියෙන සංකේතනේ. ඉතින් ඔයා ගාන කියවලා සංකේත දාගමු අපි රුපියල් 1,50,000ක මුදලක් 108ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයකට වසර 3ක කාල සීමාවක් සඳහා ණයට දීමෙන් පුද්ගලයෙකුට ලැබෙන සුළු පොලියත් මුල් මුදලත් ගණනය කරන්න කියලා කියන්නේ. ඒතර රුපියල් 1,50,000ක මුදලක් එහෙනම් P සමානයි කීයද? 1,50,000යි. ඒකක දාන්න ඕනේ අපි අන්තිම උත්තර වලට ඒකක දාමුවා. රුපියල් 1,50,000යි 108ක වාර්ෂික පොලි අනුපාතයක්. ඒතර සුළු පොලියත් ගණනය කරන්න පුළුවන් අර්ධ වාර්ෂිකව. 108යි. දැන් අපි කලින් අවස්ථාවේදී අපි කතා කරා ප්‍රතිශත කොහොමද මේ දශම නැත්තම් භාග කරන්න කියලා. ඉතින් මේක 100 බෙදුවනම් 8 බෙදීම 100යි 0.08යි. හැකිතාක් දුරට ගණක යන්ත්‍රය පාවිච්චි කරන්න. මොකද අවසාන විභාගයට මුහුණ දෙනකොට උගන්වනකොට මෙහෙම ඉගන්නුවට විභාගයට මුහුණ දෙනකොට ඔක්කොම තියෙන්නේ MCQ තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් වේගෙන් පුළුවන් තරම් කෙටි කාලයකදී ඔයා ගාන හදා ගන්න උත්සාහ කරනවා. ඉතින් හැකි සෑම අවස්ථාවකම ගණක යන්ත්‍රය පාවිච්චි කරන්න. රයිට්? වසර 3ක කාල සීමාවක් නිසා අපිට එන්නේ කීයද? n සමාන 3යි. ඉතින් අපෙන් අහනවා ලැබෙන සුළු පොලියත් ණයට දීමෙන් දුන්නොත් නේ හම්බ වෙන්නේ ලැබෙන සුළු පොලිය. ඉතින් සුළු පොලිය කැපිටල් I කියලා ගත්තොත් I සමානයි මොකක්ද වෙන්නේ? PNR. ඒතර P කියලා කියන්නේ කීයද? 1,50,000යි n කියලා කියන්නේ 3යි R කියලා කියන්නේ කීයද? 0.08යි. ඉතින් මේක සුළු කරාම වාට එනවා උත්තරේ රුපියල් කීයද එන්නේ? 1,50,000 වැඩි කරනවා 3ෙන් වැඩි කරනවා 0.8 එක. ඒතර එනවා රුපියල් 36,000ක් වෙනවා මේක යකියා. රයිට්. ඒතර ලැබෙන සුළු පොලියත් ඊළඟට අහනවානේ මුළු මුදලත් ගණනය කරන්න කියලා. ඉතින් මුළු මුදල කැපිටල් A ආයි සූත්‍ර දාන දෙයක් නැහැ. මුළු මුදලට පොලිය එක්කව කරා නම් හරියා. ඒතර මුළු මුදල කීයද? 1,50,000යි. මේකට පොලිය 36,000 එක්කව කරා නම් අපිට එනවා කීයද? 1,80,000යි. ඉතින් අවසාන උත්තරයටත් අපි දාමු ඒකක රුපියල් 1,80,000යි. දෙවෙනි ගාන ගත්තොත් ඉතින් මම මෙතන උත්සාහ කළා තියෙනවා මේ ගණන් වල සම්බන්ධ වෙන්නේ මුල් මුදල P මුළු මුදල A පොලි අනුපාතයේ R ණයගත් කාල සීමාවෙන්. ඒතර අඤ්ඤාත 4යි. ඔය අඤ්ඤාත 4ෙන් මේ සූත්‍රය මම මාරු කරනවා මේ එක එක මාරු කරනවා. මාරු කරනකොට ඔයාලට පුළුවන්කම තියෙනවනේ මොකක්ද අනිත් ඒවා හොයාගන්න. ඉතින් පළවෙනි එකේ මම ඇහුවේ සුළු පොලියයි මුළු මුදලයි. ඊළඟ එකේ මම අහනවා මොකද්ද? ලැබෙනුයේ කොපමණ කාලයකට පසුද කියලා. එහෙනම් දෙවෙනි ගාන ගත්තොත් දෙවෙනි ගාන මොකද්ද කියන්නේ? දෙවෙනි ගානේ හොයන්න ඕනේ කාලය. රුපියල් ලක්ෂයක මුදලක් 112 සුළු පොලි අනුපාතයකට ණයට දීමෙන් රුපියල් 1,60,000ක මුදලක් ලැබෙනුයේ කොපමණ කාලයකට පසුද? ඉතින් මුල් මුදල සමානයි කීයද? ලක්ෂයයි. පොලි අනුපාතිකය R සමානයි කීයද?
පොලි අනුපාතිකයේ R සමානයි 112යි. right 112යි කියලා කියන්නේ 0.12යි. ඊට පස්සේ මුළු මුදල වශයෙන් හම්බුණාලු රුපියල් 1,60,000ක්. කැපිටල් A සමානයි 1,60,000යි. right අපෙන් අහනවා කොපමණ කාලයකට පස්සේද කියලා. ඉතින් හදන්න පුළුවන් ක්‍රම දෙකයි හදන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් තමයි මේ පළවෙනි ක්‍රමය කියලා මම දාන්නම්කෝ. එනවා මේ කැපිටල් A සමානයි P වාරයක් එක දන NR. මෙන්න මේ සූත්‍රයෙන් සුළු පොලිය සම්බන්ධයෙන් අපි සටහන් කරපු සූත්‍රය. ඒතර කැපිටල් A සමානයි කීයද? 1,60,000යි. P කියලා කියන්නේ ලක්ෂයයි. එක දන NR. එක දන NR. R කියලා කියන්නේ 0.12යි. මෙතන එන්න. හොයන්න ඕනේ මේ සමීකරණය විසඳලා අපි ඉගෙන ගත්ත පස්වෙනි එකක යටතේ සමීකරණ විසඳීම ඉගෙන ගත්ත ඔය සමීකරණේ තියෙන එකම එක නොදන්නා පදයයි n විතරයි. n වල දර්ශකයත් එක හන්දා සරල සමීකරණයක්. මේ සරල සමීකරණය විසඳන්න විසඳුවාම යනවා මොකද්ද? n වල ගියා. ඉතින් විසඳන්න පුළුවන් හොඳම ක්‍රමය ඉස්සෙල්ලා දෙපැත්තම ලක්ෂයෙන් බෙදන්න. ලක්ෂයෙන් බෙදුවාම 0.5ක් නේ. මේක 1.6යි. ඒක දන 0.12යි එන්න. ඉතින් 0.12යි n කියන එක උක්ත කරගන්න. මේක උක්ත කරගන්න නම් මේ එක ගේන්න එපා මෙහා පැත්තට. 1.5න් එකක් අඩු කරාම අපිට එන්නේ කීයද? 0.6. එවනම් n සමානයි කියලා අපිට එනවා කීයද? 0.6 බෙදීම 1.2. 0.12. ඉතින් 0.6 0.12කින් බෙදීම කැල්කියුලේටරෙන් කරන්න පුළුවන්. ඔයාලට එනවා කීයද? n සමාන 5යි අවුරුදු. අවුරුදු 5යි. එවනම් රුපියල් ලක්ෂක මුදලක් 112 වැල් පොලි අනුපාතයකට ණයට දීලා රුපියල් 1,60,000ක මුදලක් අපිට ලැබෙන්න ගත වෙනවා කොච්චරද? අවුරුදු 5ක කාලයක් ගත වෙනවා. right? ඒතර ඕක හදින් දෙවෙනි ක්‍රමය ගත්තොත් දෙවෙනි ක්‍රමය. ඉතින් හොඳට මතක තියාගන්න මේ සූත්‍රයෙන් යනවට වඩා අපිට ලේසි I සමානයි PNR වලින් යන්න පුළුවන් නේද? සුළු පොලිය එනවා මේ PNR වලින්. ඒතර I කියලා කියන්නේ මොකද්ද? I කියලා කියන්නේ ගෙවන ලද පොලිය. ගෙවන ලද පොලිය ගත්තොත් ගත්තේ රුපියල් ලක්ෂයයි හම්බුණා 1,60,000ක්. මොනවාර වැඩිපුර හම්බ වෙච්ච එකනේ පොලිය කියලා කියන්නේ. right මූල්‍යමය ප්‍රතිලාභය. ඒක රුපියල් 60,000යි. P කියලා කියන්නේ කීයද? ලක්ෂයයි. n දන්නේ නැහැ. R කීයද? 0.12යි. දුවා මේක 0.12 මේකෙන් වැඩි කරොත් ඔයාලට එනවා කීයද? 12000ක් එනවා නේද? 12000යි n සමානයි 60,000යි. ඉතින් මේක එනවා කෙලින්ම n සමානයි කියලා 60,000 12000 බෙදුවොත් ඒත් එනවා කීයද? ඔයාලට එනවා අවුරුදු 5යි. ඉතින් ඔයා කැමති විදියකට සුළු කරගන්න. right? ඒතර දෙවෙනි ගානත් හරිය. ඊළඟට කියනවා තුන්වෙනි ගාන කියනවා රුපියල් 75000ක මුදලක්. ඊළඟට එනවා රුපියල් 75000ක මුදලක්. right? අපි පොඩ්ඩක් ඔයාටත් හදන්න අවස්ථාවක් දෙමු. රුපියල් 75000ක මුදලක් නම් P සමානයි කීයද? 75000යි. වසර 4ක් කාලයක් සඳහා ණයට දීමෙන්. වසර 4ක් නම් n සමාන 4යි. ණයට දීමෙන් මුළු මුදල ලෙස රුපියල් 90000ක මුදලක් ලැබෙනුයේ. මුළු මුදල කීයද? 90000යි. ලැබෙනුයේ කවර පොලි අනුපාතිකයක් යටතේද? R කීයද කියලා අපි ගන්න. ඉතින් මේකෙත් මුල් මුදලයි දෙකම දන්න හන්ද අපි දාගමු I සමානයි PNR. I කියලා කියන්නේ කීයද? 75000ක් ණයට දීලා 90000ක් හම්බුණයි කියලා කියන්නේ වැඩිපුර හොයලා තියෙනවා 15000ක්. ඒක තමයි පොලිය. 15000 තමයි පොලිය. P කියලා කියන්නේ කීයද? 75000යි. n කියලා කියන්නේ 4යි. ඉතින් මේක සුළු කරාම ඔයාගේ මේ
මේ බිංදු තුනට මේ බිංදු තුන කැපිලා යනවනේ. ඊට පස්සේ මේකෙත් 15යි 75යි සුළු වෙනවනේ 15 සරක් 1යි 15 සරක් 5යි. ඔයාලට එන්නේ 1 සමානයි 20යි r කියලා එන්නේ නේ. r සමානයි 1 බෙදීම 20යි. භාග ගණනක් හැටින්නේ ප්‍රතිශතයක් කරන්න නම් ඔක 100ෙන් වැඩි කරන්න එපා. 100 වැඩි කරාම අපිට එන්නේ කී 100ට 5යි. රයිට් බලමු බලන්න අපි සුළු කර හරිද කියලා. 15000යි ඒක බෙදන්න ඕනේ ලක්ෂ 3 100ට 5යි. ඉතින් මම මේ සාකච්ඡා කරන ගණන් වල මේ අවසාන ප්‍රතිඵලයේ පොලි අනුපාතයක් නම් ඔයා ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. ඒතර ඕකේ පොලි අනුපාතයේ හෙව්වා දැන් ඔයාට එනවා 4 වෙනි ගාන. 4 වෙනි ගාන යන්නේ මුල් මුදල. ඒතර මුල් මුදල සම්බන්ධයෙන් ඒ ගාන ගත්තොත් 4 වෙනි එකේ අහනවා කිසියම් මුදලක් 112 මාරි. මම හිතන පොඩි වෙනසකුත් කරලා තියෙනවා පොලි අනුපාතයේ භාග ගානක් හැටියට දාලා තියෙනවා. r සමානයි 112 මාරයි. 112 මාර නම් 112.5යි. 112.5යි කියලා කියන්නේ 0.125යි. බෙදන්න 12.5 100ෙන් බෙදන්න. දැන් ඔයා දන්නවා ප්‍රතිශත භාග කරන්න දන්නවා. රයිට්? සුළු පොලි අනුපාතිකයකට වසර 4ක කාල සීමාවක් සඳහා ණයට දීමෙන්. වසර 4ක් නම් n සමාන 4යි මුළු මුදල වශයෙන් හම්බුණාලු මුළු මුදල ලෙස 1,50,000ක මුදලක් හම්බුණාලු. 1,50,000ක මුදලක් හම්බුණාලු ණයට දෙන ලද මුල් මුදල කීයද කියලා අහන්න. ඉතින් මේ ටික දීලා අපෙන් අහනවා P කීයද කියලා අහනවා. ඉතින් එතනත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සාධක හතර සම්බන්ධ වෙච්ච සමීකරණය මේක. P වාරයක් එක දන NR. ඕන මෙහෙමම තියාගෙන අපිට P යුක්ත කරගන්නත් පුළුවන් නේ. ඒ බෙදීම එක දන NR. රයිට්? මේක P යුක්ත කරන්න නම් Pත් එක්ක වැඩි වෙලා තියෙන එක දන NR කියන එක ගෙනියන්න ඕනේ එහා පැත්තට. ඒතර මේක අපිට එනවා A. A කියලා කියන්නේ කීයද? 1,50,000යි. බෙදීම එක දන NR. N කියලා කියන්නේ 4යි. R කියලා කියන්නේ කීය? 0.125යි. ඉතින් 0.125 4ෙන් වැඩි කරොත් 0.5යි. 0.5ට මේක එක්ක කරොත් 1.5යි. මෙතන එනවා 1,50,000 බෙදන්න කීයද? 1.5යි. එහෙම ගත්තොත් අපිට එනවා P සමානයි කියලා. ඉතින් අවසාන උත්තරයට විතරක් ඒක දාන්න. බලමු සුළු කිරීම හරිද කියලාත් බලමුකෝ. 4 වැඩි කිරීම 0.125. 0.5යි 1.5යි 1,50,000 බෙදන්න 1.5යි. 1.5න් බෙදුවා අපිට එනවා කී රුපියල් ලක්ෂය. ඔන්න එහෙමනම් මම ගණන් 4ක් හදුවා සුළු පොලි සූත්‍රයේ මේ වෙන වෙන අඥාත වෙනස් කරමින් මම ගණන් 4ක් හදුවා. දැන් ඊළඟට තියෙනවා මේ පොඩ්ඩක් කල්පනා කරන ගානක් පස්වෙනි ගාන. පස්වෙනි ගාන ගත්තොත් පස්වෙනි ගාන කියනවා අජිත් අවුරුද්දකට 105 සුළු පොලි අනුපාතිකයකට රුපියල් ලක්ෂයක මුදලක්ද වෙනත් පාර්ශ්වයකට 110 සුළු පොලි අනුපාතයකට 1,50,000ක්ද වෙන වෙනම වසර 3ක කාල සීමාවකට ණයට දුන්නේ. රයිට්? ඒතර මේ අජිත් කියන එක්කෙනා ගනුදෙනු දෙකක් කළා තියෙනවා. එකක් තමයි මොකද්ද? රුපියල් ලක්ෂයක මුදලක්. මේක තමයි P ලක්ෂයක මුදලක් ණයට දීලා තියෙනවා කීයටද 105 පොලි අනුපාතයකට 105 පොලි අනුපාතයකට අවුරුදු කීයකටද 3කට. ඔක තමයි එයා කරලා තියෙන පළවෙනි ගනුදෙනුව කියලා අපි දාගමු. ඒතර මේක P එක මේක R එක මේක N එක.
ඊට පස්සේ අජිත්ම තව ගනුදෙනු ගණනක් කළා තියෙනවා. ඒකේ රුපියල් 1,50,000ක් පොලි අනුපාතය 10%යි. හැබැයි ඒකත් අවුරුදු 3කට. ඒතර ණයට දීපු මුදල P2 ගත්තොත් 1,50,000යි. පොලි අනුපාතය 10%යි. ණය දෙන ලද කාල සීමාව N2 ගත්තොත් ඒකෙත් අවුරුදු 3යි. දැන් අපිට ගාණ කියනවා වසර 3 අවසානයේදී මෙම ගනුදෙනු දෙකෙන් ඔහුට ලැබෙන මුළු පොලිය කීයද කියලා. ඉතින් මුළු පොලිය ගණනය කරන්න නම් මුළු පොලිය ගත්තොත් මුළු පොලිය අපි i කියලා ගමුකෝ. i සමානයි මේ ගනුදෙනු දෙකෙන් ලැබිච්ච පොලි අගයන් දෙක එක්කව කරන්න ඕනේ. දුවා ඉස්සෙල්ලම කරන්න ඕනේ මේකෙන් ලැබෙන පොලිය ගණනය කරන්න ඕනේ i එක. i එක සමානයි p1 n1 r1. p1 කියලා කියන්නේ කීයද? ලක්ෂයයි. n1 කියලා කියන්නේ 3යි. r1 කියලා කියන්නේ 100%යි. දැන් මම දානවා 100% කෙලින්ම 5 බෙදීම 100යි 0.5යි. මේ ගණනය කරොත් අපිට එන්නේ රුපියල් 15000යි නේ. බලමු අපි කැල්කියුලේටරෙත් එක්කත් ගනුදෙනු කළා. ලක්ෂය වැඩි කිරීම 3 වැඩි කිරීම 0.5 ගත්තා රුපියල් 15000යි. ඊට පස්සේ දෙවෙනි ගනුදෙනුවෙන් හම්බ වෙන පොලිය i2 කියලා ගත්තොත් i2 කියලා කියන්නේ මොකක්ද? p2 n2 r2. p2 කියලා කියන්නේ කීයද? 1,50,000යි. r2 කියලා කියන්නේ 10%යි n2 කියලා කියන්නේ 3යි. r2 කියලා කියන්නේ 10%යි 0.1යි. 0.1 ගත්තා මෙතන එනවා 45,000ක් එනවනේ. ඒකත් අපි කැල්කියුලේටරෙන් බලමුකෝ. 1,50,000 වැඩි කිරීම 3 වැඩි කිරීම 0.1 ගත්තාම රුපියල් 45,000යි. එවනම් මුළු පොලිය ගත්තොත් මුළු පොලිය එන්නේ 1,50,000ට එක්කව කරන්න ඕනේ. 15,000ට එක්කව කරන්න ඕනේ 45,000. උත්තර එනවා කීයද? රුපියල් 60,000යි. ගනුදෙනු දෙකෙන්ම අවුරුදු 3ක් අවසානයේදී ලැබෙන මුළු පොලිය ගත්තොත් මුළු පොලිය කීයද? මුළු පොලි ආදායම ගත්තොත් එන්නේ රුපියල් 60,000ක් එන්නේ. ඉතින් අපිට ඊළඟට කියනවා මේ මුළු පොලිය ණයට දුන්න මුදලේ ප්‍රතිශතයක් ලෙසත් ගණනය කරන්න. ඒතර මුළු පොලිය කීයද? 60,000යිනේ. ණයට දුන්න මුළු මුදල කීයද? ලක්ෂයයි 1,50,000යි. right? පොලිය ණයට දුන්න මුළු මුදලේ ප්‍රතිශතයක් කරන්න නම් මේක මොකද කරන්න? 100 වැඩි කරන්න ඕනේ. ඉතින් මේක ගණක යන්ත්‍රයෙන් කෙලින්ම අපිට සුළු කරන්න පුළුවන් නේ. 60,000 බෙදීම ඔයා දාන්න ඕනේ වරහණක් මේ දෙකට. වරහණ දැම්ම නැත්නම් සම්පූර්ණයෙන් වැරදි. මෙතන එනවා 2,50,000 වරහණ නැතුව ගන්නවා නම් ඉතින් කෙලින්ම සුළු කරන්න. 2,50,000 කියලා සුළු කරලා ගහනවා නම් ප්‍රශ්නයක් නෑ. right? ඒතර 100 වැඩි කරාම අපිට එනවා මොකද්ද උත්තරය අරගෙන 124යි. ඒතර ලැබිච්ච මුළු පොලිය ණයට දීපු මුළු මුදලේ ප්‍රතිශතයක් හැටියට ගණනය කරොත් අපිට එන්නේ කීයද? 124යි. ඊට පස්සේ තව ගණනක් තියලා තියෙනවා මේ සමගාමී සමීකරණයක් සම්බන්ධ වෙන සුළු පොලි සම්බන්ධ ගැටලුවක්. right ඒක කියනවා පුද්ගලයෙකු රුපියල් x මුදලක් 5%ක පොලිය ගෙවන ආයතනයකද රුපියල් y මුදලක් 8%ක පොලියක් ගෙවන ආයතනයකද තැන්පත් කිරීමෙන් පළමු වසර අවසානයේදී රුපියල් 30,000ක මුදලක් මුළු පොලිය වශයෙන් ලබා ගන්නා ලදියා. ඒතර මේ ඇවිල්ලා 5% ඊළඟ 8
ආයෝජන මුදල ගත්තොත් කීයද එන්නේ? ආයෝජනය කරන ලද මුදල. ආයෝජනය කරන ලද මුදල මෙතන ඇවිල්ලා x, මෙතන ඇවිල්ලා කීයද y, මුළු පොලිය ගත්තොත් මුළු පොලිය සමානයි රුපියල් 30000. ඒ පළවෙනි අවස්ථාවේදී ඊට පස්සේ කියනවා මේ දෙවන වසරේදී ඔහු 8%ක පොලියක් ගෙවන ආයතනයේ තැන්පත් කරන ලද මුදල 3 ගුණයක් කරන ලද අතර මේක 3 ගුණයක් කරා නම් මෙතන එන්නේ කීයද 3යි වයි හැබැයි මේකන මොකුත් කතාවක් කියලා නැහැනේ. ඒක ඇවිල්ලා xy right. එහෙම කළාම එයාට හම්බ වෙනවලු දෙවන වසරේදී මුළු පොලිය වශයෙන් රුපියල් 78000ක් හම්බ වෙනවලු. 78000ක් හම්බ වෙනවලු. ඉතින් අපෙන් අහනවා x උයි y හොයන්න කියලා කියන්නේ. ඉතින් x සහ y කියලා නොදන්නා පද දෙකයි, අඤ්ඤාත දෙකයි. අඤ්ඤාත දෙකක් තියෙනවා නම් අපි ඒ අඤ්ඤාත දෙක වෙන වෙනම හොයන්න අපි අඩුම ගානේ සමීකරණ දෙකක් ගොඩනගා ගන්න ඕනේ. ඉතින් සමීකරණ දෙක ගොඩනගා ගන්න අපි දන්නේ මොකක්ද? x වලින් 100%. මම දන්නා මෙහෙම x වැඩි කිරීම 100% ධන y වැඩි කිරීම 100%ට සමානයි 30000. ඉතින් මේවා පළවෙනි ගාන මෙහෙම එකක් දෙයක් හැදුවට කමක් නැහැ. මේවා ඉතින් පටපට ගාලා හදන්න ඕනේ. ඉතින් මම ඔක විස්තරාත්මක ගත්තොත් x වැඩි කිරීම 100% කියලා කියන්නේ 5 බෙදීම 100. ධන y වැඩි කිරීම 100%ට කියලා කියන්නේ කීයද? 8 බෙදීම 100. සමානයි 30000. දැන් නම් හරි වුණාට මේ භාග ගණන් තියෙන එක කරදරයිනේ. ඉතින් භාග තියෙන හැම අවස්ථාවකම ඔයා භාග රහිත කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේකේ හරේ කුඩා බුදුන ආකාරයෙන් වැඩි කරන්න 100ෙන් වැඩි කරන්න. 100 වැඩි කරා 100 වැඩි කරන ගමන් වැඩි කිරීම 100 වැඩි කරන ගමන් මම මේ දෙකත් මාරු කරනවා. මේක එනවා 5x ධන මේක එනවා 8y සමානයි මේක 100ෙන් වැඩි කරා. එතකොට 100ට 100 කැපිලා ගියා. එතකොට තමයි 5x ආවේ. මේක 100ෙන් වැඩි කරද්දි 100ට 100 කැපිලා ගිහිල්ලා 8y ආවා. මේක 100ෙන් වැඩි කරද්දි අපිට එන්නේ 30000 නෙවෙයි 30000ට තව බිංදු දෙකක් දාන්න ඕනේ. ඒ කියන්නේ මිලියන 3යි මේක ඇවිල්ලා පළවෙනි සමීකරණය. ඊට පස්සේ දෙවෙනි සමීකරණය බැරිද අපිට ඔය විදිහටම ගොඩනගා ගන්න? මම ඉතින් අපිට කෙටි ප්‍රශ්න අහන්න මම ඉක්මනට සුළු කරොත් මොකක්ද එන්නේ? x වලින් 100ට 5යි දැනුත් ඔයාලට එන්නේ 5xම තමයි ධන y වලින් නෙමෙයි මෙතන දැන් එන්නේ 3y වලින් 108ක් 3y වැඩි කිරීම 8 සමානයි එහා පැත්තේ 78000යිනේ. ඒ 78000 වැඩි කරන්න ඕනේ 100ක. ඔයා නිකන් මේ පළවෙනි සමීකරණේ ලබාගත් ක්‍රමයේම හිතන්නකෝ මම පියවරවල් දෙකක් අතහැරලා තියෙන්නේ මොකද මෙහෙම ගණන් හදන්න කිව්වොත් සෑහෙන වෙලා ගත වෙන හන්දා අපි අවසානයේදී වේගය වැඩි කරගන්න ඕනේ. ඉතින් වේගය වැඩි කරගන්න මෙහෙම ගත්තා මට එනවා 5x. ඔයා බලන්න මේ පියවරවල් දෙක ලියලා මේක එනවද කියලා. මෙතන එනවා 24y සමානයි මිලියන 7.8යි. මේක දෙක. දැන් ඉතින් අපි මේ ළඟදිත් කතා කරා මේ සමීකරණ විසඳීම යටතේ ගණක යන්ත්‍රය ඇසුරෙන් සමගාමී සමීකරණ විසඳන ආකාරය පිළිබඳව කතා කළා. ඔයා ඉතින් කැල්කියුලේටර් දාලා හොයන්න. ඉතින් මේක නම් කැල්කියුලේටරට නොදමා වුණත් කරන්න ලේසියි. මොකද මෙතනයි දෙකේම සංගුණක සමානයි. සංගුණක සමානයි ලකුණුත් සමාන හන්දා සමීකරණ දෙක අඩු කරා නම් හරිනේ. දෙකෙන් එක අඩු කරන්න. දෙකේ අඩු කරා නම් 24y වලින් 8y අඩු කරොත් අපිට එන්නේ 16y සමානයි මේකෙන් මේක අඩු කරන්න. එතකොට එනවා 4 මිලියන 800,000 right. දුවා y වලගේ හොයන්න නම් මේක 16න් බෙදන්න එපේ. 16න් බෙදුවොත් 16 වරක් මෙතනට එන්නේ 3යිනේ ලක්ෂ 3යි. y වලගේ ලක්ෂ 3යි. ඒ y වලගේ ලක්ෂ 3 මේ සමීකරණයක ආදේශ කරාම ඔයාලට පුළුවන් x හොයන්න. ඒතර මම දන්නම්කෝ y සමාන ලක්ෂ 3 එකෙහි ආදේශ කිරීමෙන් කියලා. එකේ ආදේශ කරොත් ඔයාලට එනවා 5x ධන 8y නේ. 8y නම් ඔයාලට එන්නේ 8 වරක් 3 24යි නේ. 24.5 මිලියන 2.4ක් එන්නේ
සමානයි මෙතන නෝ මිලියන 3ක්. ඔයා මේකෙන් අඩු කරොත් වලට 5x සමානයි ලක්ෂ 6 නේ. x සමානයි කියන්නේ 1 ලක්ෂ 20000. right? x සමානයි 1 ලක්ෂ 20000. right. එතකොට අපි සුළු පොලිය සම්බන්ධයෙන් තියෙන ගණන් ටික අපි හැදුවා. යන් අපි වැල් පොලිය අභ්‍යාසයට යම් ඊළඟට